අපේ විභාග කාලසටහන ජනවාරි මාසයට අදාළව මේ වෙන විට නිකුත් වෙලා තියෙනවා. පිරිසක් අදායිර වෙලා තමයි. ග්‍රාමීය විභාගයේ නැත් සෞඛ්‍ය කළමනාකරන විභාගයේ නැත් කියලා නිකන් පොඩි තියෙනවා පොඩි පසුබෑමක්. කොහොමත් මෙහෙමයි. දැන් 2019 විභාගයක් තමයි රාජ්‍ය කළමනාකරන සහකාර නිලධාරීන් විභාගයේ රාජ්‍ය කළමනාකරන නිලධාරීන් විභාගයේ 2019 පවත්වන විභාගයක්. නමුත් විවිධ හේතු මත ඔබ කල් ගිහිලා පවත්වන්නේ 2022 ජනවාරි මාසේ 30 වෙනිදා තමයි විභාගයට දිනේ නියම කරලා තියෙන්නේ. දැන් ඔබට ඕකෙන් යම් අදහසක් ගන්න පුළුවන්. ඒ තමයි ඔය රාජ්‍ය සේවයට බඳවා ගැනීම කරන්නේ නැත කියලා රජයේ පාර්ශ්වයෙන් මතුවෙන දේවල් වලදී ඔබේදී යම් අධෛර්ය වීමක් තිබුණා නම් මම මෙන්න මේ කාරණා ඔබට පැහැදිලි කරලා දෙන්න නම් ගැසට් කරපු විභාග අනිවාර්යෙන් පවත්වන්න ඕනේ. ඒකයි නියමයේ සාහිධමනිය. එතකොට එහෙම නැත්නම් මම මේක විතර කියලා තියෙනවා ඔබට ඒක ගැසට් කරපු විභාගයක් අනිවාර්යෙන් පවත්වන්න ඕනේ. එහෙම නැත්නම් ඒක යම් එකකින් පවත්වන්නේ නැත්නම් ඒ විභාගයට අදාළව තියෙන වෙන විකල්ප දෙකක්. එක විකල්පයක් තමයි ඔබෙන් අය කරපු විභාග කාස් ටික ආපහු ඔබට ලබා දෙන්න. එහෙම නැත්නම් ඒ අයදුම් කරපු සියලුම දෙනා ඒ විභාගයට බඳවා ගන්න. දැන් ඕකෙන් ඔය එකක්වත් වෙන්නේ නැහැ ඔය විකල්ප දෙකෙන් එකක්වත් වෙන්නේ නැහැ. අයදුම් කරපු සියලු දෙනා ඒ විභාගයට බඳවා ගන්න බෑ මොකද අති බහුතරයක් ওই විභාග වලට ඉල්ලනවා. ඒ නිසා බඳවා ගන්න බෑ. ඔව්. අනිත් කාරණාව තමයි ඔබේ විභාග ගාස්තු අය කරලා තියෙනවා. විභාග ගැසට් එකේ තියෙනවා ඕන වෙලාවෙ විභාගයක් කැන්සල් කරන්න අයිතිය තියෙනවා. ඒ අයිතිය තියෙන්නේ මුදල ගෙවලා. තමයි විභාගය කැන්සල් කරන්න අයිතිය තියෙන්නේ. එහෙම නැතුව බෑ. දැන් ඔබට මතක ඇති ඒ ගුරු විභාග අවලංගු කළා. ගුරු විභාග අවලංගු කළාට ගුරු සේවයට බඳවා ගන්න. සංවර්ධන දාන ලෙස ඉන්න සිටු වෙන උදේ බඳවා ගන්නවා කියලා කිව්වා. ඒකේ ව්‍යවස්ථාමයකට ගන්නවක් තියෙනවා ඒ තුල. නමුත් එහෙම කියලා ඒගොල්ලන් කියලා තියෙනවා. ඒ නිසා ඒක අන්තර්ග්‍රහණය කරනවා කියලා. එහෙමයි තාත්තේ. දැන් වයස අර විශ්‍රාමයේ වයස සීමාව අවුරුදු 65 කිරීම සහ ඔය කළමනාකරන නිලධාරීන් නැවත සේවයට කැඳවීම විශ්‍රාම ගියයි. ඒ නිසා ඔයකට ගැටලුව තිබුණානේ. ඒවා පවත්වන එකක් නැතද කියලා. නමුත් දැන් ඔබට යම් නිගමනයක් වෙන්න පුළුවන් මේ විභාග ඉදිරියේදී පවත්වන අනිවාර්යෙන්ම අලුතෙන් විභාග ගැසට් කරන්නේ නැහැ කියන එක අපි පිළිගන්නවා. ඒ කියන්නේ රාජ්‍ය සේවයට අලුතෙන් බඳවා ගැනීම කරන්න තුන්වෙනි ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම කරන්න යලි විභාග පවත්වන එකක් නැහැ. නෑ මම හිතනවා ඔයාලගේ විභාගات يعني දැනට උත්තරයක් නෑ මම ඒකට උත්තරයක් හම්බුනේ නෑ මට. එතකොට ඔයාලගේ විභාගات බොහෝ අවස්ථාවල يعني ඔයාලගේ විභාග කියන්නේ මොනවද මේ ග්‍රාමීය තාන විභාගයේ සහ කළමනාකරන සේවා සෞඛ්‍ය කළමනාකරන විභාගයට අදාළව බොහෝ විට පෙබරවාරි මාසයේ වන විට පවත්වාගෙන කියන මට ඒක නිශ්චිතව කියන්න බෑ. බොහෝ විට අපි හිතනවා එහෙම වෙයි කියලා. මොකද ඇත්තම කතාව ඔය මොකද්ද මේ රාජ්‍ය කළමනාකරන නිලධාරී විභාගයේ පසුගිය මාසෙ තමයි තිබුණේ. දැන් මේ මාසෙට තිබුණේ මාසෙ 19 වෙනිදාදී. ඒක තමයි ඔය කල් දාලා යලි ජනවාරි මාසෙ 30ට දාලා තින්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා ඔය බඳවා ගැනීම සම්බන්ධයෙන් පොඩි ප්‍රමාදයක් නැති වෙන්න පුළුවන්. නමුත් විභාග පවත්වනවා. මොකද ඔබින් මුදල් අය කරලා තියෙන්නේ බඳවා ගැනීම සම්බන්ධයෙන් පොඩි ප්‍රමාද වීම වෙන්න පුළුවන්. දැන් ග්‍රාමීය සේවා ගත්තාම දැන් මේ වන විට 3000ක් විතර පුරප්පාඩු. ඊටත් වැඩි සංඛ්‍යාවක් පුරප්පාඩු තියෙනවා. ඒ නිසා ඒවා නැතුව දුවන්න බෑ රාජ්‍ය සේවයේ අදගෙන යන්න අමාරුයි. මොකද ඒවා ප්‍රාදේශීය මට්ටමේ කළමනාකරනවා. ඒවා බිඳ වැටෙනවා. ඒ නිසා අනිත් ඒවාෙන් දාලා කවර් කරගන්න පුළුවන් වුණාට ආවරණය කරන්න පුළුවන් වුණාට බොහෝ අවස්ථාවල ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන සේවා ඒවා මොන ආකාරයෙන් හරි විධිමත්ව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යයි. ඒවට කවුද දාන්න වෙන්නේ? කාටවත් පවරන්න බෑ ඒවා. ඒ ව්‍යවස්ථාවේදී බලය අනුව පවරන්න බෑ ඒ සේවා. එහෙම එකක් තියෙන නිසා ඔබට අනිවාර්යයෙන්ම විභාග පවත්වලා ඔබ බඳවා ගන්නම වෙනවමයි. හරිනේ? හරිනේ? ඒක නිසා මේ ඔයාලා ඉන්නවා මෙතන මම දන්නා මේ සෝලිය කට්ටියක් ඉන්නවා. මේ ඒගොල්ලෝ නැතුව මේ බහුතරේ මෙතන ඉන්න අය මම කතා කරේ. ඒ නිසා හොඳයි. හරි අපි මේ කොහොමනත් මේ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම පිළිබඳව කරගෙන ඔබ කාටුණත් මේක වඩා වැදගත් වෙනවා. කළමනාකරන නිලධාරී විතරක් ලියන්න ඉන්න අයට වගේම අනිත් අයටත් මේවා ඉතා වැදගත් යනවා ඔබ මතක තියාගන්න. මේ අතහරින්න එපා කොයිම වෙලාවකවත් අතහැරියොත් ඔබට පසුතැවිලි වෙන්න වෙනවා.
මොකද හේතුව ඔයාලා මේ මාස 3ක් 4ක් මේ කාපු කට්ටේ ප්‍රතිඵලය ගන්න නම් ඔබට විභාග ලියන්න වෙනවා. ඒක නිසා අධෛර්ය වෙන්න එපා. යම් ගැටලු ඇති ඔබට මේ පොඩි පසුබෑම් නැති අය විභාග නැත කියලා මේ නිකුත්කර ප්‍රකාශන කරනවා. ඊයේ මුදල් අමාත්‍යවරයා කියනවා මේ රාජ්‍ය සේවය බඳවා ගැනීම සියල්ල නතර කරනවා. වාහන ගෙන්වන එක නතර කරනවා කියලා. ඉතින් හරි මේ බඳවා ගැනීම නතර කළා වුණාට විභාග පවත්වනවා. විභාග පැවැත්වුවාට ඔබ හැමදාම සදාකාල රාජ්‍ය සේවයෙන් බිඳ වැටෙන්න බෑ නේද? එහෙම පවත්වාගෙන යන්න බෑ. රාජ්‍ය සේවය පවත්වන්න බෑ. අත්‍යවශ්‍ය සේවා තියෙනවා. ලිමිටඩ් ඒවා කොහොමදත් තියයි. ලිමිටඩ් ඒවා ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඇතුළේ ඉන්න අයනේ සේවයට උසස් කරන්නේ. ඒ නිසා ඒ කියන්නේ සීමිත තරග විභාග. විවෘත තරග විභාග තමයි සම්බන්ධ මේ විවෘත බඳවා ගැනීම සම්බන්ධ තරග විභාගයේ විවෘත බඳවා ගැනීම සම්බන්ධයෙන් තමයි ඔය ගැටලු මතුවෙමින් තියෙන්නේ. නමුත් ඔබ විභාගය ලියලා නිවැරදි වෙන්න ඔබට ලැබෙන කාලයක රැකියාව ලැබෙයි. වයස් ප්‍රශ්නේ ගැන අහලා තිබුණා. ග්‍රාමීණධාරී ලියන අය සමහර වෙලාවට 35 කියන සීමාවෙ ඉඳ ඇත්තේ. නමුත් ඔබ ඒක ගැටලුවක් කරගන්න එපා. මට අද 3 දෙනෙක් විතර කතා කළා වයස මෙහෙම වෙනවා අපේ කියලා නෑ. ඔයාලා ඇප්ලිකේෂන් දාන දිනේට ඔබේ වයස සම්පූර්ණව තිබුණා නම් ඔබ බඳවා ගන්නකොට අධ්‍යයනය කරන්න ඔබේ ඇප්ලිකේෂන් වයස. අයදුම් පත්‍රයේ සඳහන් කරපු ඒ දිනේට අදාළ වයස පමණයි. ඒ ගැන කිසිම ගැටලුවක් ඇති කරගන්න එපා. අර වයස් සීමා පනිනවා. එතකොට අපිට මේකට යන්න බැරි වෙනවා කියලා නෑ. ආයුධම් පත බාර ගන්නකොට තිබිච්ච දිනේ වයස තමයි සලකන්නේ. ඒක හොඳින් මතක තියාගන්න. ඔය අර 35 කියන සීමාවේ ආසන්නට මාසෙක දෙකට හිටපු අය දැන් පෙන්නාම පොඩි බියවීමක් වෙනවා. අපිව ගන්නෙ නැද්ද කියලා. මොකද 35ට වැඩියෙන් ගන්නෙ නැහෙනේ. නමුත් ඕවැගේ වැඩි ගන්න වෙනවා. ඒගොල්ලෝ ඇප්ලිකේෂන් කෝල් කරලා තිබුණේ කලින්. ඒ නිසා බඳවා ගැනීම අනිවාර්යෙන් කරන්න වෙනවා. එහෙමයි ඒ තත්ත්වය. හරි ඔක පැහැදිලි කරලා දීලා හිටියේ මට ආපු දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීම සහ අර දාලා තියෙන මැසේජස් වල මම සමහර අයට උත්තර දුන්නා. සමහර අය ඒකට උත්තර දුන්නාම තව එකක් මේ වුණා සමහර අයට බැරි වෙනවා. හරිද? ඒකට මේ ඒ නිසා ඔය පොදු ගැටලු වලට මම උත්තර දුන්නා. ඒ නිසා ඒකට මම හිතනවා ඔබට ගැටලුවක් නැති වෙයි ඒ සම්බන්ධයෙන් කියලා. හරි මම ඔබට මෙච්චරයි කියන්නේ ඔබේ කාර්ය ඔබ නිවැරදිව ඉටු කරන්න. බඳවා ගැනීම ඔබ කෙදිනක හෝ කරයි. අපි ඇත්තටම මේ විභාග කල්යම් සම්බන්ධයෙන් කාටවත් ප්‍රසාදයක් නැහැ අපිටත් නැහැ. අපිත් කැමති නැහැ. තේරුණාද? මොකද ඔයාලා විභාගය ලියන්නේ එක මේ කල්යන්ට ප්‍රතිඵලය වැඩි වෙන්නේ නැහැ ප්‍රතිඵලය අඩු වෙනවා. අතාරිනවා ඔයාලා. ඒක කරගන්න එපා කියලායි මම කියන්නේ. ඕනෑ විභාගයක්. සාමාන්‍ය පෙළ මට්ටමේ විභාග ගන්නකො එතකොට ඒවා වුණත් උසස් පෙළ විභාග වුණත් කල්යන්ට ළමයි වැඩි අතාරිනවා. ඒක කරන්න එපා ඒක පාඩු. ඒක නිසා ඒක ඔබට පාඩුවක් කරගන්න එපා මම කියන්නේ මේ ප්‍රමාණිකුල මේ කාර්යය ඉදිරි කරගෙන යන්න එතකොට පහසුවක් අපිට ගන්න පුළුවන් වේවි කියලා. හොඳයි. මම ප්‍රශ්න පත්‍රයේ ස්ක්‍රීන් එකට දානවා. අපි මේක සාකච්ඡා කරගෙන යමු. හරි මේ තියෙන්නේ ගෝවිත නිකුත් කරලා තිබිච්ච ප්‍රශ්න පත්‍රය මේක 2015 මට මේක බලනකොට හිතුණා මේක අපි කලින් කතා කළාද කියලා. මේ මොකද මේකේ ගොඩාක් ඒවා මේ අර අපි පහුගිය කතා කරපු ප්‍රශ්න පත්‍රවල තීච්ච වචන යලි දාලා තියෙනවා. ස්ථාන ගණනාවක එහෙම ඒවා නිකන් හම්බ වුණා. මේ සාමාන්‍යයෙන් දාපු ඒවා. හරි. හොඳයි. මට උත්තර දෙන්න. බලන්න මේ එකේ සිට තුනට එක් ප්‍රශ්න යටතේ දී ඇති පද අතුරින් එක් පදයක පමණක් අක්ෂර වින්‍යාසයේ වැරදිය. එම පදයේ තෝරා ඊට අදාළ වර්ණයේහි අංකය ප්‍රශ්නේ ඉදිරියේ ඇති තිත් ඉර මත ලියන්න කියලා කියනවා. එතකොට කොහේ තියෙන අංකයද මේ ලියන්න කියන්නේ? මෙන්න මේ අංකය ලියන්න ඕනේ ඉරි ගහලා වචනේ ලියලා ඒවට ඔබට හරි ලැබෙන්නේ නැහැ. හරිද? මට උත්තරේ දෙන්න බලන්න දැන් මේකේ. කුම්භස්ථලය ඊළඟට පෝස්ටාගාර ගවේෂණයේ පරිභ්‍රමණය මොකද උත්තරේ ඔයාලගේ කුම්භස්ථලයේ පෝස්ටාගාරයේ තුන කියනවා ගවේෂණයේ මොකද වැරද්ද ඒකේ ඒක කියලා ගන්න කුම්භස්ථලයේ පෝස්ටාගාරයේ ගවේෂණයේ පරිභ්‍රමණය හරිද මට කියන්න කොහොම වැරදි මොනවද ඔය දැන් දැන් එක කියනවා මට හරි ගස්සලා දාන්නකෝ බලන්න. මොකද්ද? කුම්භස්ථලයේ කියනකොට කුම්භස්ථලයේ තියෙන කාගෙද කියන්නේ කුම්භස්ථලයක් තියෙන කාගෙද? කුම්භස්ථලය කියන්නේ ඇතාට තමයි කුම්භස්ථලයක් තියෙන්නේ නේ. අලියට ඇතාට ඒ සතුට තමයි කුම්භස්ථල කියලා කියන්නේ. හිස.
ඒක වැරදි කියනවනේ. දැන් මොකද්ද වැරද්ද ඔකේ? මොකද්ද වැරද්ද? එතකොට ඔතන දීලා තියෙනවා නේද? සමහර කියනවා මහා ප්‍රාණ භයන්න එන්න ඕන කියලා. මෙතන අල්පනේ තියෙන්නේ යොදලා නේද? කුම්බස් තලය. එතකොට ඔතන ප්‍රධාන වශයෙන් අපි ඔතන දැන් අපි ওই වචනේ කලින් කතා කරලා තියෙනවා වගේ මට මතකයි මේක තේරෙන්නේ බලන්න. ඔතන මෙන්න මේ බයන්නේ තමයි ගැටලුව තියෙන්නේ. හරිද? ඒක මහා ප්‍රාණ බහ කියදෙන්න ඕන. ඉතුරු ඒවා කිසිදු වැරද්දක් නැහැ. ඉතුරු අකුරු වල මේක හරි කුම්බස් තලයේ කියනකොට මහා ප්‍රාණ බහ යොදන්න ඕන මෙන්න මෙතන. කුම්බස් තලය. කුම්බස් තලය කියන්නේ ඇතාගේ හිස ඇතාගේ අලියාගේ ඒ හිස තමයි කුම්බස් තලය විදිහට අපි හඳුන්වන්නේ නේද? කුම්බස් තලය. ඊළඟට පෝස්ටාගාර කියන්නේ අර තැන්පත් කරලා තියෙන දැන් දැනුම් පෝස්ටාගාරය කියනවා දැනුම තැන්පත් කරලා ඉස්සරහ. පෝස්ටාගාරය කියන්නේ නිකන් සාකච්ඡා සම්මන්ත්‍රණ දේවන ශාලාවකට අපිට කියන්න පුළුවන් පෝස්ටාගාරය. හරියට ගවේෂණය මේක හරි පරිභ්‍රමණය හරි නේද? සූර්යයා වටා අනිකුත් ග්‍රහලෝක භ්‍රමණයද වෙන්නේ පරිභ්‍රමණයද? මොකද කියන්නේ ඔය වචන එදෙනවද නේද? භ්‍රමණයද වෙන්නේ පරිභ්‍රමණයද? සූර්යයා වටා අනිකුත් ග්‍රහලෝක භ්‍රමණය වෙනවා කියලා අපි කියන්නේ පරිභ්‍රමණය වෙනවා කියලා. අනුන් වටේ මේ පරි කියන්නේ අනුන් වටේ කරගෙනවා. පරි කියන්නේ අනුන් කියන එක. පරිභ්‍රමණය තමයි අපි සූර්යය ඇතුළු ග්‍රහලෝක අනෙක් ග්‍රහලෝක වටේ පෘථුවිය වෙන්නේ පරිභ්‍රමණය. තමා වටේ කරගෙන කියන අපි භ්‍රමණය වෙනවා කියන්නේ. තමන් වටේ කරගෙනවට කියන්නේ භ්‍රමණය. ඒතර සූර්ය කේන්ද්‍රවාදය අනුව පෘථුවිය ඇතුළු අනෙකුත් ග්‍රහලෝක ඔක්කොම කවුරු වටේ පරිභ්‍රමණය තමයි වෙන්නේ. හොඳින් මතක තියාගන්න භ්‍රමණය වෙමින් පරිභ්‍රමණය. අපි වටේ කරකි පරිභ්‍රමණය වෙන එක තමයි වෙන්නේ. මම මේ වචනේ කිව්වේ සමහර ප්‍රශ්නපත්‍රවල මේ වචනේ යොදන්නවා භ්‍රමණය පරිභ්‍රමණය කියලා තිබුණා අපේ බහුගිය ප්‍රශ්නපත්‍රවල. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ 1ට 1 කියලා මෙන්න මෙතන ලියලා තියෙන්න ඕනේ. හරිද? 1ට 1 කියලා ලියලා තියෙන්න ඕනේ. දැන් උත්තර නොලිව්වා ඉන්නව නේද? මේගොල්ලෝ මම මේ උත්තර කියන්නට පෙර මේක ඔයාලා ලකුණු කරගෙන යන්න. මේක ඔයාලා ලකුණු කරගෙන යන්න. හරිද? මම අර පේ ගෲප් එකට කලින් දාලා තිබුණා අනිත් එකට අද දැන්නේ. හරිද? අනිත් අයගෙකට මම පෙරේදාට පුරවයි දාලා. හරි ගාවට බලන්න ජනස්වතිය, දාන්තෞස්තජ, තූපවංශය, නිරුපද්ද. මොකද වචනේ උත්තරේ කියන්නේ? මොකද උත්තරේ? 4 කියනවා සමහරවිට. 3 කියනවා සමහරවිට. දාන්තෞස් මේ දෙක හරියද? මේ දෙක කවුරුත් වැරදි කියනවද? ජනස්වතිය කවුරු හරි වැරදි කියනවද? ජනස්වතිය කවුරු හරි වැරදි කියනවද? නැහැ. ජනස්වතිය කවුරුත් වැරදි කියන්නේ. ඒක හරියම. නේද? ජනස්වතිය කිව්වට අපි මේක શબ્ද වෙන්නේ මෙන්න මේ ආකාරයට යනවාද මතක තියාගන්න. මේ ස්ට්‍රැක් කියලා මෙතන යෙදුනට මම ඔබට මේ එකම තව එකක් මතක් කරන්න. ඒ තමයි ඔයාලා දන්නවා මේ ක්‍රූර කියන වචනේ. ඒක වරද්දවල ලියනවා. මොකද? ක්‍රූර කියන වචනේ ක්‍රූර වන් ලියනවා ක්‍රූර කියලා. මට මේක 1 2 හරි කියන්නකෝ. ඔන්න ක්‍රූර කියනවා එක විදිහට ලියුවා මෙන්න අනිත් විදිහට ක්‍රූර කියලා ලියුවා. මොකද්ද මේකෙන් හරි එක? 1ද 2ද? මේ හරි අයින් කරන්නේ. 1ද 2ද මේකෙන් හරි. මේකද හරි 2ද. මට උත්තර දෙන්න ක්‍රූර. තමයි ප්‍රශ්නේ. නමුත් මෙන්න මේක තමයි ක්‍රූර කියලා හරියට ලියන විදිය. මේක වැරදි. ඔන්න මතක තියාගන්න. මේක මේ ටයිප් කරන්න දෙන්නේ නැති එකනේ රිපෝට් වල මේ රවුමක් අදින්නේ කියන්නේ. වැරදි මේ වචනේ වැරදි. ඒක වැරදි. ඒකට හරි කොහොමද? ප්‍රෑර වගේ තමයි ක්‍රූර ලියන්නේ නේ. හරිද? ක්‍රූර කියලා ලියන්නේ නිකන් ප්‍රෑර වගේ. ඔන්න මතක තියාගන්න. හරිද? හරි. එතකොට අපි යමු ඊළඟට. ඒකට ජනස්වතිය හරි එහෙනම්. දන්ත ඖෂධය හරි. දන්ත ඖෂධය කියන එක සංදි වෙලා ඉවිලා තියෙන්නේ. දන්ත ඖෂධය කියලා තමයි වචනේ ගන්න. එහෙනම් මේ දෙකේ ප්‍රශ්නයක් නැහැ ඔබට. දැන් මෙන්න මේ දෙකේ තමයි ගැටලුව තියෙන්නේ. මට 3 කියලා දානවා, 1 කියලා දානවා, 4 කියලා දානවා. දැන් මම කියන්නකො මෙහෙම. නිරුපද්‍රිතද නිරුපද්‍රතද? දැන් නිරුපද්‍ර තමයි උපද්‍ර නෑ කියන්නේ නිරුපද්‍රත. හරිද? එතකොට නිරුපද්‍රිතද මේක ද්‍රී වෙනවද ද්‍ර වෙනවද කියන එක ඔබට තියෙන ගැටලුව මෙතන. මෙතන මේ සයන්නේ තමයි මම හිතන්නේ ඔයාලට ප්‍රශ්නේ තියෙන්නේ. සයන්නේ නේද ඔය ප්‍රශ්නේ තියෙන්නේ. මම හිතන්නේ සයන්නේ තමයි ඔබට තියෙන ප්‍රශ්නේ. එතකොට මෙහෙම බැලුවහම මේ දෙකම ගැටලුවක් නෑ අපිට මේ දෙකම හරි.
ඒතර තූප වංශය සාමාන්‍ය භාවිතය අනුව මේ වංශය කියලා යොදන්නේ නැහැ අපි. හරිද? වංශය මහා වංශය වංශය නෙවෙයි වංශය. හරි? ඒතර මේ වචනේ වැරදිද? මේ වචනේ හරි. නිරූපද්‍රිත තමයි වචනේ. ද්‍රිත කියලානේ කියන්නේ. නිරූපද්‍රිත කියන යෙදුම වැරදි. මෙන්න මේකේ තමයි ගැටලුව තියෙන්නේ. වංශය කියලා කියන්නේ නැහැ. වංශය මහා වංශය දීප වංශය තූප වංශය වංශය නෙවෙයි වංශය. වචනේ වංශය වංශ නෙවෙයි. මෙහෙම වචනයක් නැහැ. වංශ කියලා වචනයක් නැහැ. මුද තාලුෂය දෙන්නේ වංශය දීප වංශය මහා වංශය වංශය නෙවෙයි. මෙන්න මේක තමයි හරි මට හිතන්නේ එකේ දෙන්නේ තමයි උත්තරේ දැන්නේ. මෙන්න මේකේ ඔයාලා හිතුවේ නිරුපද්‍රිත තමයි නිරුපද්‍රිත තමයි නිවැරදි වචනේ. උපද්‍රතනේ කියන්නේ එතකොට නිරුපද්‍රත නිරු කියන්නේ උපසර්ගයක් විතරයි මෙතන යෙදෙන්නේ. උත්තරේ වෙන්නේ 3. ඊගාක බලන්න පුනරාවර්තනවට උත්තරේ දෙන්න බලන්න. පුනරාවර්තන ප්‍රත්‍යාවලෝකනය අවස්ථාවෝචිත ඡායාස්ථිති. උත්තර දෙන්න බලන්න. දෙක කියලා දාන අය මට කියන්න බැරත් 3ට 4 කියලා දාන අය තියෙනවා. දෙක කියන දාන අය ඉන්නවා පුනරාවර්තන හරිද? 4 කියලා දානවා. හරිද? මෙන්න මේ වචන හරි පුනරාවර්තනය කියන්නේ හරි ඔහොම ලියන්නේ. හරිද? ප්‍රත්‍යාවලෝකනය අවස්ථෝචිත ඡායාස්ති. දැන් මේකේ එකක් වර්ධින්න කියලා මම 4ටම හරි දැම්මා. නේද? මම 4ටම හරි දාගෙන ගියා. ඔබේ එකක් වැරදි නිසා. මොකද්ද වැරදි? ඔබට මේක හරි සම්බුනේ හරි කියන කතාව. මෙන්න මේ දෙවෙනි එක වැරදි. මොකද්ද දෙවෙනි එකේ වරද? ඔබට බැලුවමට ඔබ බලන්නේ නෑ ඇලපිල්ල වෙනස. මෙන්න මේ යන්සෙට ප්‍රත්‍යාව කියලා ඇදෙන්නේ නෑ ප්‍රත්‍යවලෝකනේ විසක ප්‍රත්‍යාවලෝකනේ නෙවෙයි උත්තරේ. හරිද? ප්‍රත්‍යාව නෙවෙයි ප්‍රත්‍යවලෝකනේ. ප්‍රත්‍යවලෝකනේ. ප්‍රත්‍යවලෝකන. කවුද ප්‍රත්‍යවලෝකනේ කරන සතා? සිංහයා තමයි. ආමග හැරි බැලීමට අපි කියනවා ප්‍රත්‍යවලෝකනේ කියලා. තේරුණාද? සිංහයාට තියෙන අපූර්ව ගුණ ගණනාවක්. මොනවද ඒක? එයා බොහොම ආඩම්බරකාර සත්වයක් සිංහයා කියන්නේ. හරි? නේද? ගෞරවණීය සති ඌ කාපු කෑමක්වත් ඌ යලි කන්නේ නැහැ. නේද? කවදාවත් කන්නේ නැහැ ඌ කාපු එකක්වත් ආයි ඊළඟ ඉන්නේ කන්නේ. ආහාරයක් ලැබෙනකම් කම්මැලිකමට නේද? දවස් ගාණක් වුණත් නිදාගෙන ඉන්න සතෙක්. ඒ වගේම ආඩම්බරකම් ලොකුකම් ඔක්කොම තියෙනවා. සිංහල ජාතියට නිවරදිව ගැලපෙන. ඒකම අර නිදි කුඹර ගතිය. ඒවත් ඔක්කොම ඇක්ටිව් වෙන්න තියෙනවා කාගාවද? ඔය සිංහකාව නියමෙටම ගැලපෙනවා. නේද? ජාතික දීපව කියන්නේ ඉතින් අපිට නේද? නිතින අප සුදුදු කරන්නා. ඒ කියන්නේ මොකද වෙන්නේ අපිට? නිරන්තරයෙන් නිින්ද යනවා. නිරන්තරයෙන් අපිට නිින්ද යනවා නේද? නිතින අප සුදුදු කරන්නා කියලා නේද? ඒක එයාට නෙමෙයි කියන්නේ නේද? නිරන්තරයෙන් අපිව ප්‍රබෝධමත් කරන්න කියලා අපිට ඉතින් ඒ අර්ථය තමයි උතන දෙන්නේ. දැන් සැලකුවාම නේ. හරි? ඒ අර්ථය තමයි උතන දෙන්නේ නිතිනාප බුදු කරන්න. අපිට හැම වෙලේම නියන්නේ. හරි? හරි. නෑ මම එහෙම නෙවෙයි කිව්වේ. සමහරයි. හරි. පුනරාවර්තන ප්‍රත්‍යවලෝකන අවස්ථාවෝචිත ඡායාසිත. මෙහෙමයි. ප්‍රත්‍යවලෝකන කියන්නේ සිංහයක් ගමන් කරන මාර්ගයේ ගිහිල්ලා යලි හැරී බලනවා අඩිය එලෙසින්ම දකුණු පාය පෙරට තියෙනවා. ඒකේ ලක්ෂණයක්. එයා විතරයි ඒක කරන්නේ. හරි. එතකොට මේ එයා පෙරට ගිහිල්ලා ආපසු හැරී බලනවා. ආමග බෙල්ල හරවල පමණයි බලන්නේ. ශරීරයෙන් පොඩ්ඩක්වත් හරවන්නේ නැහැ. ඒකට තමයි ප්‍රත්‍යවලෝකනය කියලා කියන්නේ. මතක තියාගන්න. ප්‍රත්‍යවලෝකනය කියන්නේ මොකද්ද? බෙල්ල හරව ආපසු Taman ගමන් මාර්ගය බලනවා. සිංහයාර වෙනස අපි කොයි වෙලේ කරන්නේ නැහැ. ඒක යාට තියෙන සුවිශේෂී ලක්ෂණයක්. හරිද? ඒකයි ප්‍රත්‍යවලෝකනය කියන්නේ ආමග යලි හැරී බැලීම. අවස්ථාවෝචිත අවස්ථාවට උචිත අවස්ථෝචිත නෙවෙයි අවස්ථාවෝචිත අවස්ථාවට උචිත ඡායාස්ථಿತಿ. ඒ කියන්නේ ඡායාස්ථಿತಿ කියන්නේ ඡායාව කියන එක දැන් ඔබ දන්න ඡායාරූප ඡායා මේ ඡායාව ඒ ඔක්කොම කියන්නේ මහා ස්ථಿತಿය කියන්නේ පැවැත්ම කියන අර්ථේ. ඒ ඡායාව පවතිනවා කියන අර්ථය තියෙනවා. හරි එහෙනම් මොන ඔය තුනම හරියන්නේ තුනම හරියයි ඉන්නවද?
හරි බලමු. අංක 4 සිට 6 එක් එක් ප්‍රශ්න දා අකාරාදී පිළිවෙලට සකස් කළ විට නිවැරදිව දැක්වෙන අනුපිළිවෙල තෝරා ඊට අදාළ වර්ණෙහි අංකයේ ප්‍රශ්න ඉදිරියේ දී ඇති චිත්‍ර මත ලියන්න කියලා කියනවා. හරිද බලන්නක තා ඔක්කොම තා යන්නේ තියෙන්නේ. ඒ නිසා ඔබට මේ තා යන සම්බන්ධයෙන් ගැටලුවක් නැතුව ඇති. හරිද? තා යන කපාන යන්නේ ඒක වැඩක් නෑ. තා යන වැඩක් නෑ ඒක. හරිද? තා කැපුවා. ඊගාවට දැන් ඔන්න ඊළඟ දෙවෙනි අකුරටයි බලන්න. පළවෙනි අකුර නැතුව යද්දි දෙවෙනි අකුරටයි බලන්න. හොඳින් මතක තියාගන්න කියන එක. පළවෙනි අකුර නැත්තම් දෙවෙනි අකුරට බලාගෙන දෙවෙනි අකුරත් සමාන තුන්වෙනි අකුරට බලන්න. හරිද? දැන් මේකේ පළවෙනි අකුර විතරනේ සමාන. ඉතුරු වේ සමානකම් නැහැ. එයනම් බලන්න ඔබට උත්තර ඇති. මට උත්තර දාලා තියෙන ගොඩාක් මානසික දේව දානවා. ඒකෙන් ගැටුම් හරිද? බලන්නකෝ මොකද කියන්නේ කියලා. තත දදන. දැන් අක්ෂරමාලාව දාන්න දෙන්න බෑ. ඉතින් අක්ෂරමාලාව දාන්න. දැන් ඔන්න අක්ෂරමාලාව දැම්මම බලන්නකෝ මම මෙහෙම කියවන්නේ නැහැ මට මේක පෙන්වන්න බැරි න අක්ෂරමාලාව දාපුවම හරි බලන්න දැන් මෙතන ම යන්නද හල් රය යන්නද ම යන්නද හල් නය යන්නද කලින් තියෙන කියලා හොයන්න ඕනේ කක ගග නග කියලා කියවන්න පුළුවන් වෙනවනේ අක්ෂරමාලාව චච ජජ ඤජ ටට ඩඩ නඩ තත දද නද තට ඩඩ න කියනකොට හම්බ වුණා මූර්ධජ නයන්න මූර්ධජ නයන්න ඉන්නේ තට ඩඩ න පේලියේ තට ඩඩ න පේලියේ තමයි මූර්ධජ න ඉන්නේ ඒක නිසා තට ඩඩ න ඉන්නේ මූර්ධජ න පේලියේ okay තට ඩඩ න ඉන්නේ මූර්ධජ න පේලියේ මේ මූර්ධජ න ඉන්නේ තට ඩඩ න පේලියේ එහෙනම් ඔන්න එකටම හම්බ වෙන්නේ මෙන්න මෙයා තාණ්ඩව කියන එක තමයි එකටම හම්බ වෙන්නේ එක මෙයා හරිද එක මෙයා ඊගාවට ටටඩඩනද ගියා ඊගා කක්ගගනද චරිජඩනද ටටඩඩනද ඊගා පාප බබ ම බ අන්න මම්බ්‍ර කියන අකුර කොහොමද හැදෙන්නේ මම මෙමෙ මිමි මුමු මව් දක්වා ගිහිල්ලා තමයි බ්‍ර කියන රකාරයේ එහෙනම් මයන්නේ මුල් ස්වරූපේ ඉන්නවනේ මෙතන බැලුවට මයන්නේ මුල් ස්වරූපේ ඉන්නවා හරි වල දාගෙන උත්තර හරි මයන්නේ මුල් ස්වරූපේ ඉන්නවා ඒ තමයි මෙයා දෙක එක දෙක හරි දැන් ඔයාලා උත්තරයක් හොයාගන්නකො ඊ ඉන්නේ කොහෙද හොයන්නකො ඊ යන්නේ එක කියලා හොයාගත්ත ගමන් මේකයි උත්තරේ කියලා උට එනවා හරි නමුත් මම පෙන්නන්නම් දැන් මේ බ්‍ර කියන්නේ මෙයාට පස්සේ අනිවාර්යෙන්ම ඉන්න ඕනේ නා ර් කියන්නේ මෙන්න මෙතන හතරට එක දෙක හතර තුන ඒ කියන්නේ ඊ ආ ඔය විදිහටයි හරි ඊ ආ ඔය විදිහටයි හරිද උත්තරේ වෙන්නේ දෙක උත්තරේ වෙන්නේ දෙක අපි යනවා ඊළඟ එකට ඒකේ ණයන්නේ ස්වරූප ටිකක් තියෙන්නේ ඒ ණයන්නේ ස්වරූප ටිකක් තියෙනවා නමුත් බලන්න ඔබට පේනවා ඇති නනා නැනේ නිනි නුනුනි ලියලා පෙන්නන්න ඕන දෙයක් කොහොමද වෙන්නේ ඒක මේ බලන්නකො දැන් මූල ස්වරූපේ නා ඊගාවට නා නනා නේ නි මේකවල හැදෙන්නේ කවුරු එක්ක එකතු වෙලා මේ ස්වර එක්ක එකතු කරලා මේ හදාගන්නේ නේද මූල ස්වරූපේ හල්නා යන්නයි මොකද හල්නා යන්න දාන අයන ස්වර හැදෙන්නේ නෑ එමුනේ ඊගාවට නා වෙන්නේ හල්නා යන්න දාන ආයන්න කවුරු හැදෙන්නේ නා දැන් මේ විදිහට බැලුවම ඔකට නනා නැනේ නිනිනු කියන්නේ ආ ඈ ඊ ඌනි ආ ඈ ඊ ඌ ඒනු තමයි යන්නේ එහෙනම් මම මෙතන ටයිප් කරන නනා නැනේ නිනි නු ඊගාවට නු ඊගාවට නනා නැනේ නිනි නු ඒ ඌ යන්නේ ඊගාවට නෘ ඊගාවට නෘ එන්නේ නෑ එන්න අකුර දෙන්න නිසා ඉලු දෙන්නේ නේ ඊගාවට නී නනා නැනේ නු නිනි නී ඊගාවට නයි අයියකුරේ නෙමෙයි නයි ඊගාට නෝ ඊගාට නෝ ඊගාට නෝ මෙන්න මේකට පස්සේ තමයි මේ රකාරය යොදන්නේ හොඳද අනේ තවත් එකක් මෙන්න මෙයක් යොදලා තමයි රකාරාංශය දෙන්නේ නනා නැනේ නිනුනු නුනු නෙනේ නයි නුනු නව් මේ හල් නයන්න අගටම යෙදෙන්නේ හල් අකුර අගටම යෙදෙන්නේ මොන මතක තියාගන්න හල් අකුර අගටමයි යෙදෙන්නේ හරිද ඔබට කියන්නේ නේ අනිත් શબ્දකෝෂය අනුව කියලා ප්‍රායෝගික શબ્දකෝෂය අනුව හල් නැන්නේ යෙදෙන්නේ අගටමයි හරිද
ඊගොල්ලෝ තමයි මේ රකාරය දෙන්නේ නර ආයිති මේවා නරා එනනේ නා නෑ අර ටික ආයෙ දෙන්න. හරිද? අර ටික ආයෙ දෙන්න නෑ. මේකයි මෙතනින් එහා යනවා ඉතින් අර විදිහේ නෑ නෙමෙයි නෑ කියලා ගිහලා මේවට නැති යෙදෙන්නේ නැහැ. නේද? මෙන්න මෙතෙන්ට එනකම් මේම හලන යන පිටුකට පස්සේ තමයි නර කියන අකුර යෙදෙන්න අවශ්‍ය. තේරුණාද? හරි බලන්න යනවා. නනා නෑ නිනි නුනු කියනකොට ඉතින් නනා නෑ නිනි නුනු නිනි ඉස්සෙල්ලාම ඉන්නේ කවුද? බල කියනවා වගේ ඉස්සෙල්ලාම ඉන්නේ මෙන්න මෙයා. නියන්නේ ඉන්නේ. හරි ඔන්න එයා එක්ක. දැන් මෙතන බලන්නකො මම ගියානේ කියන නනා නෑ නෑ නිනි නුනු කියලා ටිකක් ලියවන්න. නනා නෑ නෑ නිනි නුනු නෘ පින්නම් නෘ පින්නම්. නේද? නෘ. හරි එහෙම බලන්නකො නෘ ඉන්නේ මෙන්න මෙතන. ඕ ඉන්නේ නෘ. මේක ගැලුවා කරගන්න මේක ලේසි වැඩක් නේද? 1යි 2යි. දැන් උත්තරයක් හම්බුනාද බලන්නකො. යන්න 1ට යන්න 2ට. උත්තරෙන් කියන්නේ උත්තරය කියන්නේ මොකක්වත් නැහැ. යන්න 1ට යන්න 2ට. මේක විතරයි තියෙන්නේ. බලන්නකො එක්ක ලේසියෙන් ගන්න පුළුවන් කියන්නේ. ඊගාට බලන්නකො නයිපුණ්‍ය දැන් මෙතන නයි සමානයි. මේ දෙන්නෙන් එක්කේ 3ට එන්න බෑ. පයන්න දෙස්සෙලා තියෙන තයන්න විතර කරුවොත් තයන්න තමයි ඉස්සෙල්ලා තියෙන්නේ. තයන්න තමයි ඉස්සෙල්ලා තියෙන්නේ. අන්තිමට තමයි පයන්න තියෙන්නේ. පප බබුන්නේ අන්තිමට. 1 2 3 4 1 2 3 4 1 2. ඒ කියන්නේ ඊ ආ ඒ විදිහයි උත්තරේ එන්නේ 3 කියලා ලියලා තියෙනවා. අපි අහමු ඊළඟට පරිකල්පනය, පරිේෂණය, පරිශ්‍රමය, පර්යන්ත. අන්න ඔබට අර මම හල් රයන්න ගැන කිව්වා, හල් අකුර ගැන කිව්වනේ. අන්න ඒක දැන් මතක් වෙන්න ඕනේ. හරිද? පරිපරි කියලා දෙකක් තියෙනවා. දැන් හල් අකුරු දෙකම අගට යන්න ඕනේ. හරිද? දැන් මේ හල් අකුරු දෙකම දැම්ම ගන්න බෑ කියන එක මතක් වෙන්න ඕනේ. කියන්නේ ආයන් එකට තියෙන උත්තරක් හරිද? ආයන් එකට තියෙන උත්තරක් ඊගාවට ඊයන් එකට තියෙන උත්තරක් සියල්ල කැපුවේ හැදෙන්න කපන්න. හරිද? ආයන් එකට නෑ ඒක. ඊයන් එකට තියෙන උත්තරයක් අපි කපලා අයින් කරා. මතවත් එකක් තියෙනවා. එයාවත් කපලා අයින් කරා. මොකද මේ හල් රයන් කොහොමද කරන්නේ නොකියන්නේ. කොහොම පාරන්නේ. ඕනේ මේ දෙන්නෙන් එක්කෙනෙක්වත් මුලට දෙන්න බෑ. තා දෙන්නේ ඉතුරු වෙලා ඉන්නේ. එයාම මොකද කියන්නේ? එක හෝ දෙක වෙන්න එපා දැන්. එකද දෙකද? එක හෝ දෙක වෙන්න ඕන අනිවාර්යෙන්ම. එක හෝ දෙක. මොකක්ද වෙන්න ඕන? එකද දෙකද? දැන් ආයෙත් බලාගෙන යන්නකෝ. මේ දෙන්නා ඔන්න අපි පැත්තකට දැම්ම මේ දෙන්න 3 4 තමයි එන්නේ. පරි කියලා සමානයි මෙතන. කයන්න තමයි එකට එන්නේ 1. අයන්න එන එකට තියෙන්නේ උත්තර 1 වෙන්න ඕනේ. මේ විදිහට උත්තර 1 වෙන්න ඕනේ. ඒක කියලා දාලා ඇවිදින්න දෙකම. මේ යරලව ඉන්නේ අග 1 2 එන්න මේක. ආවුනේ. මෙතන අරයන් එන්නේ අද මෙතන. ඊ මෙයා 2 මෙයා කවුද? මෙයා 3 මෙයා 4. 1 4 2 3. ඒ කියන්නේ මෙන්න මෙයා උත්තරේ ඊ ආ. උත්තරේ. හරි. කොහොමද ගත්තේ කියන්නකෝ? මෙන්න බලන්න. මේකේ උත්තරේ කිව්වා අපි. දැන් මේ වගේ මේ මං කියන්නේ හල් රයන් වෙන්නේ නැහැ. පාරපරපුවට පයන්න නෙමෙයි මුල තියෙන්නේ. පයන්න අපිට අදාළ නැහැ. අපි පයන්න කපලා අයින් කරන්නේ. සමාන අකුරු ආව ගමන් ඒගොල්ලෝ අයින් කරගන්න. හරිද? සමාන අකුරු ආවම එයාලා අයින් කරන්න. එතකොට සමාන අකුරු අයින් කළා දාලා මෙයාව මම කපලා අයින් කරනවා. ඊළඟ අකුරට බලන්න. ඊළඟ අකුරට බලන්න. ඊට ඊළඟ අකුරට බැලුවහම මෙන්න රියලු දෙකක් ඉන්නවා. රියලු දෙකෙන් එකක් තමයි මුලට එන්න ඕන අනිවාර්යයෙන්. මේ රියන්නට පස්සේ ආයෙත් රියන්නත් සමානයි මේ දෙකේ එකක් මුලට එන්න ඕනේ. ඊට පස්සේ බලනවා කයන්නද ශ්‍රයන්නද මුලින් ඉන්නේ අකුර කියලා. කයන්න තමයි මුලින් ඉන්න අකුර. ඒ මෙයාට එක දාන්න. ඒක රියන්නට පස්සේ ශ්‍රයන්න තිබුණට මෙයා තමයි දෙක වෙන්නේ. ඇයි ඒ ශ්‍ර ඉන්නේ රියන්නට පස්සේ. ඊගාවට රේ යන්නයි දැන් පර්ණි මෙතන පර්යන්ත මෙතන පර්යේෂණ. පර්යන්තද පර් කියන දෙකම සමානයි. දෙකම සමානයි. යන්තද යෙදෙන්නේ යේසන. යන්ත තමයි මුලින් යෙදන්නේ. ඒ මුල් ස්වරූපේ. යේ යන්න කියන්නේ හල්ල යන්න ඒ යන්න එකතු වෙනවා. යා යන්න කියන්නේ හල්ල යන්න යා යන්න එකතු වෙනවා. ඒ නිසා 1 4 2 3 තමයි උත්තරේ වෙන්නේ. කියන්නේ ආ කියන එක පළවෙනි එක තමයි උත්තරේ විදියට යොදන්න පුළුවන් වෙන්නේ. මොනවද ප්‍රශ්න තිබුණොත් අහන්න ඕනේ. සාධන කිව්වේ නැහැ දන්නවා වගේ.
ගන්නවා වගේ ඉඳලා විභාගෙ ගියාම නොදැනගත්තු ප්‍රශ්නයක්. ඒ නිසා අහන්න ඕන. පක්කර ගැටලුවක් ආවොත් අහන්න. හරි ගයි ගන්න අංක 7 සිට 9 තෙක් එක එක ප්‍රශ්න යටතේ දී ඇති පද අතරින් නිවැරදි විසන්ධි කර නොමැති පදේ. ඒ කියන්නේ තුනක් හරි එකක් වැරදි කියලා. හරිද? ඒක අධිකාරිය. මොකද කියන්නේ මට උත්තර දෙන්න. ඒක අධිකාරිය කියලා ඉන්නේ. හරිද? ඒක අධිකාරිය. ඒක අධිකාරිය හරි. කතෝපකතනිය. කතා උපකතනිය. හරි. ඊගාවට තව දෙකක් නේ දැන් ඉතුරු වෙන්නේ. තව දෙන්නේ ඉතුරුයි. 50 ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතන ඔබට පේනවා ඇති මේ පද දෙකම සම වේදනා. දෙක් ධන උර දෙවුර. එතකොට දික් ධන විදේ දික් විදේ. හරිද? මේ දෙකම දැන් එක විදිහට එන්නේ. දික් උර දික් විදේ. මෙන්න මේකේ කියනවා වගේ මෙන්න මේ හල් ගයන්න වැරදි. හරිද? මේකේ ප්‍රශ්නයක් නැහැ. දෙවුර කියන්නේ උරටිස් දෙක කියන එක. දෙයන්න කියන්නේ දෙස්. හරිද? නේද? දෙස් දෙක. දෙක කියන්නේ දෙක කියන්නේ. එහෙනම් උරහිස් දෙක මේක හරි. මෙන්න මේක දික් විජය වෙනවා. හල් කයන්න තමයි හල් ගයන්නේ. දික් විජය. දික් විජය මේක ව්‍යංජන අක්ෂරය අරගෙන යනවා අලුතෙන්. හල් ගයන්න හල් කයන්න වෙනවා. උත්තරේ වෙන්නේ 3. ඒක ගොඩක් අය උත්තරේ දන්නවා මම හිතන්නේ වැරද්දුනේ. මේ උත්තරේ වෙන්නේ 3. හරිද? ඊළඟ ඊළඟට අන්වර්ථ අනුඅර්ථ කියලා කියනවා. තුනු වග අභි අවකාශ උච්ච අවචන වෙන්නේ අවගුණ නෙමෙයි උතන ගන්න ගන්න වෙනවා ඒ ඡයන් කියන්නේ. පිටිකේ ඡයන් වැඩි. අවචන උච්චාවචනය කියන්නේ අඩු වැඩි වීම මොන ලියා ගන්න. අඩු වැඩි වීම උච්චාවචනය. අන්වර්ථ අනුදන අර්ථ. කියන්නේ ප්‍රධාන අර්ථයට අමතරව තව අර්ථයක් කියනකොට අපි කියනවා අනුඅර්ථ කියලා. මේක හරියි. අනුඅර්ථ තමයි අන්වර්ථ වෙන්නේ. අභිධන අවකාශ තමයි අභ්‍ය අවකාශ වෙන්නේ. උච්ච ධන අවචන තමයි උච්චාවචන වෙන්නේ. තුනු ධන වග නෙමෙයි තුනු ධන අග තමයි තුනු අග වෙන්නේ. තුනු අග වෙන්නේ තුනු ධන අග. අග අයන්නේ යොදන්න ඕන. හදලා ලියන්න. මේවා හරි ගස්සලා ලියන්න. තුනු අග කියලා ලියන්න. මේ වයන්න වෙනකොට අයන්න. නැත්නම් මොකද්ද වැරද්ද කියලා හම්බ වෙන්නේ තුනු අග වචනේ. හොඳද? තුනු අග. මේ සංදි බැරි නම් පොඩ සංදි පද ටිකක් හොයලා පාඩම් කරගන්න. හරි? අකාරාදී බැරි නම් අකාරාදී මේ අකාරාදී කියන්නේ මේ අක්ෂර මාලාව ඔයාලට මේ බෑ එහෙනම් අක්ෂර මාලාව පාඩම්. අකාරාදී බැරි නම් අක්ෂර මාලාව පාඩම්. අක්ෂර මාලාව පුළුවන් වෙන්න ඕනේ. නේද? ටිකක් ගාලා පේපරේ පැත්තක ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ලක්ෂණ තුනක් නේ. අපරාධෙන් නැත්නම්. නේද? ඒ ලක්ෂණ තුන ගන්න නම් අනිවාර්යෙන් යන්නේ මේකට උත්තරේ වෙන්නේ 2 කියලා වල අංක ලියලා තියෙනවා. හරි. හරි. 2 කියලා අංක ලියලා තියෙනවා. ඊගාවට යමු. දුස්චරිත මහා උත්සව විද්‍යුත් ලතා මේ අත නැහැ. 3 දානවා. 1 දානවා. මම මෙහෙම කියන්නම්කෝ. සිංහල භාෂාවේ තියෙන රීතියක්. මොකක්ද තියෙන රීතිය? මම මේක අක්ෂර මාලාවක මේ මොකද ආකාරාදී කියනකොට කරලා තියෙනවා. කියලා තියෙනවා මේ ආකාරාදී සසසා කියනවා. මේ සසසා කලේ මේ ළඟ කලේ ගොඩක් කල් නැහැ සරුවා කරා. තේරුණාද? මේ මුල් භාෂාවල වචනවල. හරිද? මුල් භාෂාවල පදවල මේ කියන්නේ මේ මුල් භාෂා පදවල දුස්චරිත කියන්නේ මේක සංස්කෘත පදයක්. ඒතර මෙන්න මේ පදවල යෙදෙන මේ මුල් ස්වරූපය තමයි මේකේ වැරදි. මේ මුල් ස්වරූපේ වැරදි. මෙයාගේ පල් සයන්න තමයි යෙදෙන්නේ. දන්තජේ යෙදෙන්නේ. දුස්චරිත. නේද? දුස්චරිත තමයි සංදීර්ය දුස්චරිත වෙලා ඉන්නේ. නේද? දුස්චරිත තමයි වෙන්න ඕනේ. ඒක තමයි සංදීර්ය දුස්චරිත වෙලා ඉන්නේ. මේක සම්මතයක්. හරිද? මේ මූල භාෂා පදවල වල තත්සම තත්බව කතාවක් කරපු ටිකක් මතකද? ආන්ගේ ටිකේ තමයි මම මේක කළේ. මේ සාසසා කියන එකේ මුලම කිව්ව එක මේක. මුලම කිව්ව රීතිය මේක. සාසසාවල මුලින්ම කිව්ව රීතිය මේක.
නේද? ඔන්න බලන්න. මේක මේ තමයි එන්නේ. දන්තජ ස යෙදෙන්න ඕන. තාලුද වැරදි විසන්ධි. සංධියේදී තාලුද හරි. මේ ස සංධියේදී වෙනවා කියලා මම උගන්වලා තියෙනවා. ඒකයි වෙන මතකේ තියාගන්න. මෙන්න මෙයා තමයි වැරද්ද. වැරද්ද තමයි මෙන්න මේ සය. මේ සය. මහා උත්සව තමයි මහා උත්සවය. මහා උදර තමයි මහා උදර වෙනවා ලියාගන්න. මහා උදර. මහා කියන්නේ ලොකු කියන එක නේද? මහා ධන උත්සව. මොකක්ද? මහෝත්සව. මහා ධන උදර. මොකක්ද? මහෝදර. වලක උදර මහෝදරා කියනවා නේද? මෙතන මහා කරන් වෙනවා මහෝ කරනවා. ඊගාවට චූල ධන උදර පොඩි බඩා. චූල ධන උදර. උදරේ කියන්නේ බඩනේ. මහා බඩා සහ පොඩි බඩා. එයා කවුද? චූලෝදර. පැත්තට ලියාගන්න මේවා. චූලෝදර. මහා උත්සව මහෝත්සව මහා උදර මහෝදර චූල ධන උදර චූලෝදර. ඒ විදිහට සංදි විසන්දි ටිකක් තියෙනවා. දැන් මෙතන ඒකයි මහා ධන උත්සව හරි මහෝත්සව. විද්‍යුල්ලතා. දැන් මේක ඔයාලට හුරු නෑ මේ වචනේ. විද්‍යුල්ලතා කියලා තමයි මේක ඔයාලට හුරු. වෙනකම් මහත්මයා අර සීගිරි අක්ෂරාවලිය බලලා දුන්න නිර්වචනයනේ මේඝලතා හා විද්‍යුල්ලතා. මේඝය කියන්නේ වලාකුළුයි විද්‍යුල්ලතා කියන්නේ විදුලි එළියයි. වලාකුළුයි විදුලි එළියයි තමයි සංකේතවත් කරලා තියෙනවා කියලා එයා කිව්වේ. ඒතර මේ විද්‍යුල්ලතා තමයි මේ විදුලි එළිය කියලා කියන්නේ. හරිද? එහෙම අඩුයි දැන් මොකද? නැත්නම් ඒක කියන්නේ. හරිද? විද්‍යුල්ලතා තමයි විදුලි එළිය කියලා කියන්නේ. හරිද? මෙහෙනම් ප්‍රශ්නයක් නැහැ. පරස්පර ලෝක සම්බන්ධ. විද්‍යුල්ලතා නෑ මේකේ වෙන්නේ මේ ලයන්නේ ස්වરૂපයේ මුල අකුරට ආදේශ වෙනවා. මෙන්න මෙයාගේ ස්වરૂපය මෙයාට දෙනවා. හරිද? මෙයාගේ ස්වરૂපය මෙයාට දීලා මෙයාට හල්ලන්න දාන්න. ඒකයි වෙන්නේ. අපි දන්නේ මුල අකුරේ ස්වરૂපය අග අකුර දෙනේවත් තියෙනවා. අග අකුරේ ස්වરૂපය මුල අකුර දෙන්නේ මේ. මුල අගපදයේ මුල අකුරේ ස්වરૂපේ මුල පදයේ අග අකුර දෙන එකක් තමයි මෙතන වෙන්නේ. විද්‍යුල්ලතා. මේක හරියට. මේක තමයි වැරදි. දුක්චර්ය කියන්නේ මේ වැරදි. මේ අත තමයි නෑත. ඒ අත තමයි ඈත. තියාගන්න. ඒ අත ඈත. මේ අත නෑත. ඒ අත ඈත. මේ අත නෑත. එහෙනම් මෙන්න මේ වචනේ වැරදි. අංක 10 ප්‍රශ්නේ නිවැරදි පිළිතුර තෝරා ඊට අදාළ වර්ණයේ අංකය ලියන්නලු. හරිම ලේසි බැලුවම පේනවා. මොකද? බස්මාවශේෂ. බස්මාවශේෂ. දැන් කොහොමද? බස් එක මහා ප්‍රාණ බයන්න ඊගාවට මෙයා බස්ම කියන්නේ අලු නේද? බස්මාවශේෂ. බස්මාවශේෂ කියලා වචනයක් අරන් පුළුවන්. පිලිසි ඉතුරු වෙන අලු වලට අපි කියනවා බස්මාවශේෂ කියලා. බස්මාවශේෂ. මේ ඉතුරු වෙන වචන ගොඩනගන්න බෑ. ඒක බැලුවම පේනවා වචනේ. මෙන්න මේකයි වචනේ කියලා. බස්මාවශේෂ. බස්මාවශේෂ. බස්ම කියන්නේ අලු වලට කියන සමාන පදයක්. හරි. සමාන පදයක් අලු වලට කියන බස්ම කියලා කියන්නේ. අම්ල බස්ම අහලා තියෙනවා නේද? අම්ල කියන්නේ අම්ල. බස්ම කියන්නේ දන්නවනේ. අලු තමයි බස්ම කියන්නේ. බලන්න. අංක 11 සිට 15 එක් ප්‍රශ්න යටතේ දී ඇති වාක්‍ය සදොස් වේ නම් නිදොස් කොට සම්පූර්ණ වාක්‍යෙම චිත්‍ර මත නැවත ලියන්න. නිදොස් වේ නම් නිවැරදි යන්න පමණක් කියන්න. මොනවද කියනවා? වැරදි නම් වාක්‍යෙම ලියන්නලු. හරි නම් නිවැරදි කියලා විතරක් ලියන්න. නිකන් ඉඩ ඉතුරු කළොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද උත්තරේ මේකේ වෙන්න ඕනේ? මොකද කියන්නේ? මොකද මේකේ වෙලා තියෙන්නේ කියන්නේ බලන්න. මෙන්න මේ මෙන් සේ වැනි වගේ කියලා යෙදෙන නිපාතවලට පෙර තියෙන නාම පද.
හරිද? ඒක කතු පද ලෙස උනන් ගන්න පුළුවන්. ඒවා මොනවද කරන්න ඕන කියලාද රීතිය කියන්නේ. හරි. ඒක මොනවද කරන්න ඕන කියලාද රීතිය කියන්නේ. ඒ රීතිය තමයි අනුක්ත කරන්න ඕනේ මේ මෙන් සේ වගේ වෙනි ඒ කියන පද වලට මුලින් කියන්නේ. අනුක්ත කරන්න. එහෙනම් මේ 30ක් කියන්න බෑ මෙයාට. එහෙනම් කියන්න පුළුවන් කවුද? 30 කුමෙන් හැසිරෙන තරුණේ ඇත. ඒකට පේනවා මෙතනයි බැලුව ගමන් මේ දෙන්නම උක්ත ස්වරූපෙන් දීලා තියෙනවා. අනික මේ ඇත නැත්ත යෝගයකුත් තියෙනවනේ මෙතන ඇවිල්ලා. ඇත නැත්ත යෝගයට අනුව මේක අනුක්ත කරන්න ඕන කියලා දීතියක් තියෙනවා. මෙන්න මේ වචනේ හැදුවොත් හරි 30 කුමෙන් හැසිරෙන තරුණේ ඇත. මහපාරේ 30 කුමෙන් හැසිරෙන තරුණේ ඇත. ඔය විදිහට වාක්‍ය හදන්න. ඊළඟ හදන්න බලන්න. බැංකු ආරක්ෂක නිලධාරීන් විසින් කොල්ල කරුවන් පළවා හරින ලද. මේ තියෙන්නේ කර්මකාරක වාක්‍යය. හරිද? දැන් ඔබ දන්නවා කර්මකාරක වාක්‍ය මම ආපහු මතක් කරනවා. බැංකු ආරක්ෂක නිලධාරීන් විසින් කොල්ල කරුවන් පළවා හරින ලද මම දන්නවා එහා පැත්තට. ඉන්න. බැංකු ආරක්ෂක නිලධාරීන් බැංකු ආරක්ෂක නිලධාරීන් විසින් කොල්ල කරුවන් පළවා හරින ලබන නේද? බලන්න. තමන් හදාගෙන ගිහිල්ලා ගන්න. ඒක ලාභය හරි. තමන් මෙහෙම කියනවා. ඒ තමයි මේ තියෙන කර්මකාරක වාක්‍යය. කර්මකාරක වාක්‍යය කරන්න ඕනේ ඔබ දන්නවා. මෙන්න මේ ටික අනිවාර්යෙන් කරන්න ඕන කර්මකාරක වාක්‍යය. ඒ තමයි කර්තෘ අනුක්ත කරන්නේ. කර්තෘ අනුක්ත හරිද? ඊගාවට අනුක්ත කර්තෘට පස්සෙ විශේෂ නිපාතයේ ඊගාවට කර්මයේ උක්ත හරිද? කර්මයේ උක්ත ඊට පස්සේ උක්ත කර්මයට අනුව ආඛ්‍යාතේ. ඔකනේ කරන්න ඕන ටික. දැන් බලන්න කොයි ටික තියෙනවද මේක කියලා. හොඳද? දැන් බලන්න මේ ඔය ටික තියෙනවද කියලා මේක. බැංකු ආරක්ෂක නිලධාරී මේ ඉන්නේ කර්තෘ අනුක්තයි. හරි. විසින් නිපාතයේ. හරි. මේ ඉන්නේ කර්මයේ. කර්මයේ උක්ත කරන්න ඕන කියලා. දැන් කර්මයේ උක්ත නෑ මෙතන. කර්මයේ අනුක්තයි මෙතන. එහෙනම් මෙන්න මෙතන කොල්ල කරුවෝ කියලා හදන්න ඕනේ. තේරුණාද? කොල්ල කරුවෝ කළොත් තමයි මේ ආව හරියන්නේ නැත්නම් වැරදි. වන් කිව්ව ගමන් වැරදි. කොල්ල කරුවෝ පළව හරින ලද මේක බහුවචන කර්මකාරක ආඛ්‍යාතයක්. එහෙනම් මේ ආහාර මේකත් හරි. මෙන්න මේ ටික ඔක්කොම හරි. වැරද්ද තිබුණේ මොන වන් කියලා දාපු තැන පමණයි. ඒක වෝකලොත් හරි. හරිද? ඒක වෝකලොත් හරි. හරි. හරිද? මේ වාක්‍ය වැරදි වාක්‍යයක් ඔබ හදන්න ඕනේ. බැංකු මට දාලා දුන්න උත්තර ඒ උත්තර හරි. නොතල කරුවෝ කියලා ජනක පුර්ණා ඊගාට සම්බුනි ඊගාට ප්‍රදීප් මදුසිකා සම්බුනි උත්තරදා. හරි ඔන්නේ කට්ටිය උත්තර දාලා දුන්න ඒ උත්තර හරි. ඊගාට බැංකු ආරක්ෂක දාගෙන විසින් කොල්ල කරුවෝ පළවා හරින ලද කියලා හදන්න. අපි යමු ඊළඟට. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පන්ති වලට පැමිණෙත් නම් ආචාර්යවරු ඉගැන්වීමට කැමැත්තෙන් සිටිති. මොකද කියන්නේ ඔය? වාක්‍ය ගැන කියන්න බලන්න මොකද කියන්නේ? මොකද ඒකේ වැරද්ද? මොකද අහන්නේ මේ නිලධාරීන් නෙවෙයි කියලා. හරිද? මොකද කියන්නේ? නෑ. බැංකු මේ කලින් එකේ මේ මම දැන් ආයෙත් මේක ප්‍රශ්නයක් අහන්න. බැංකු ආරක්ෂක නිලධාරීහුද කියලා. ඇයි? නිලධාරීහු නෙමෙයිද? ඉතින් මේ කර්තෘ අනුක්ත කරන්න බෑ. අනුක්ත කර්තෘ නෙමෙයිනේ හු යන්න දාපුවම. උක්ත කර්තෘ වෙනවා. කර්මකාරක වාක්‍යවල උක්තේ ලෙස කියන්න පුළුවන් කර්මය පමණයි. මොකද මෙන්න මේගොල්ලෝ අනුක්ත කරන්න ඕනේ නිලධාරීහු කියන්න බෑ. නිලධාරීන් කියන්න ඕනේ. නිලධාරීහු කියලා දාන්නේ. නිලධාරීනේ නිලධාරීන් දාන්නේ. මේක හරියනේ නිලධාරීන් කියන්න බෑ. එතකොට කර්මය මේ තමයි. කර්තෘත් උක්ත වෙනවා. කර්තෘ උක්ත කරන්න බෑ. කර්මකාරක වාක්‍ය කර්මයේ පමණයි උක්ත කරන්නේ. උක්ත කර්මයට අනුව ආඛ්‍යාතය කියන්නේ. මේ විසින් නිපාතේ ආපු ගාම මෙයා උක්ත ස්වරූපයෙන් දෙන්නේ. මෙයා උක්ත ස්වරූපයෙන් දෙන්නේ.
හරි. අපි යනවා ඊළඟ බලන්න. මොකද මට මේක ගැන කියන්න වෙලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පන්ති වලට පැමිණෙත් නම් ආචාර්යවරු ඉගෙනීමට කැමැත්තෙන් සිටිති. දැන් මේ වාක්‍ය දැන් ඔයගොල්ලෝ කියනවානේ දෙකක්. මොකද්ද කියන්නේ? වැරදි නම් හදන්න. එන හරි නම් නිවැරදි කියලා ලියන්න. ඒකට ඒ කියන්නේ ඕක ඇතුලේ කතාවක් කියවෙනවා. මොකද මේක තුන හරි වාක්‍ය තියෙන්නත් පුළුවන්. ඒක ඔක්කොම වරදින්නත් පුළුවන්. හරිද? එහෙම කවුද කියනවා? එහෙනම් මෙන්න මේ වාක්‍ය හරි වාක්‍යයක්, නිවැරදි වාක්‍යයක්. ඔබ මේකට නිවැරදි කියලා ලියලා තියෙනවා. මේකේ මොකුත් වැරද්දක් නැහැ. වැරද්දක් ඇදුව වැරද්දක්. ආයි මේ වාක්‍යෙම ලියලා තිබ්බත් වැරද්දක්. කරන්න කියන එක කරන්න. මොකද මෙන්න මේ හිස්තැන මත නිවැරදි කියලා ලියන්න ඕනේ. එහෙනම් නිවැරදි කියලා ලියන්න. අයිගා මේ නිවෙස්වල සිටින්නන් කවුරුදැයි පොලිස් නිලධාරීහු අසල්වැසියන්ගෙන් විමසූය. ප්‍රශ්නයක් අහන්නේ. අන්තර්වාක්‍යයක් තියෙන්නේ. ඔබ දන්නවා කරති, ලියති කියන වාක්‍යවල අපි කතා කරලා තියෙනවා. හරිද? අපි කතා කරලා තියෙනවා අන්තර්වාක්‍ය කර්තෘ අනුක්ත වෙනවා කියලා. අන්තර්වාක්‍ය කර්තෘ පදේ අනුක්ත වෙනවා. මම උදාහරණයක් කියන්නම්. මෙතන දැන් ඔබට පේනවා ඇති මෙතන වාක්‍ය දෙකක් තියෙනවා පැහැදිලිව. මොකද මේ වාක්‍ය දෙක? එකක් මේ නිවෙස්වල සිටින කවුරු? අනික එක පොලිස් නිලධාරීව අසල්වැසියන් විමසූ. දැන් මේක හරිනේ. මේකේ කිසිම ගැටලුවක් නැහැ. පොලිස් නිලධාරීව බහුවචනයි විමසූහ හරි. අසල්වැසියන් අනුක්තයි. මේ කර්තෘකාරක නිවැරදි වාක්‍යයක් නෙවෙයි. මූල වාක්‍ය ගැන මොකද කියන්නේ? මේ නිවෙස්වල සිටින කවුරුද? දැන් කරති, දුවති. දැන් ශිෂ්‍යයන් විභාගයේ සමත් වෙති ගුරුවරු සිටති. හරිද? ශිෂ්‍යයන් කියලා මම ඔන්න අන්තර්වාක්‍ය කර්තෘ අනුක්තයි. ඒතර මෙන්න මෙතන ඉන්නේ අන්තර්වාක්‍යයක කර්තෘ කෙනෙක්. එනවා. එතකොට ඒ උනාට අන්තර්වාක්‍ය කර්තෘ පදයෙන් අනුක්ත කරන්නේ. හරිද? ඒතර අන්තර්වාක්‍ය කර්තෘ පදයෙන් අනුක්ත කරනකොට දැන් මෙතන කවුද කර්තෘ පදේ? ශිෂ්‍යයන් විභාගයේ සමත් වෙති අපි කියන්නේ. මෙතන නිවෙස්වල සිටින්නන්. දැන් සිටින්නන් කවුරුද? එතකොට සිටින්නන් කිව්වට මෙයා අනුක්ත ස්වરૂපයක්. දුන්නට මෙතන කවුරු කියලා මෙයා උක්ත කරනවා. ඒ නිසා මෙන්න මෙයාව හල් නයන්න යොදන්න. තේරුණාද? මේ නිවෙස්වල සිටින්නෝ කවුරුන්දයි පොලිස් නිලධාරීහු අසල්වැසියන් විමසූහ. මෙතන නෝ කරලා උක්තයක් යොදන්න. ඒකම මෙන්න මෙයා කවුරුන් කියලා අනුක්ත කරලා යොදන්න. කවුරුන්දයි පොලිස් නිලධාරීහු අසල්වැසියන් විමසූහ. ඒතර මෙතන හදාන්න දෙකක් තියෙනවා. එකක් තමයි සිටින්නෝ අනික හල් නයන්න කවුරුන්දයි කියලා මේ විදිහට යොදන්න ඕනේ. එතකොට ඒ වාක්‍ය හරි. මට උත්තර දෙන්නේ නැහැ. දැන් ඉතින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත හෙළන ලෙස ඉල්ලා මහ ජනතා මේ ටික වැඩන්න නැහැ අපිට. මේ ටික වැඩන්න නැහැ. මහ ජනතාව උද්ඝෝෂණය කළහයි ගුවන් විදුලියෙන් ප්‍රචාරය විය. මොකද කියන්නේ? මෙන්න මේ මම ඔබට කිව්වා මේක මම වාක්‍යයේදී ටිකක් කරනකොට ඔයාලට කිව්ව මතක ඇති. මෙන්න මේ ඉතින් දැන්ලේ මෙන්න මේ පද පොලිසිය මහ ජනතාව හමුදාව වගේ පද අපිට මේවා මේක එක පැත්තකින් ප්‍රථම පුරුෂ පදයක්. හොඳද? මේක උත්තරාන්ත ස්වරූපය අපිට තියෙන්නේ. අනිත් එක මේක බහුවචන අර්ථ දෙන්න ඕන නම් භාවිත ගන්න පුළුවන්. බහුවචන අර්ථ දෙන්න මේක භාවිත ගන්න පුළුවන්. මහ ජනතාව උද්ඝෝෂණය කළායි ගුවන් විදුලියෙන් ප්‍රචාරය විදියට. මෙන්න මෙතන සිට වාක්‍ය හරි. මෙතන මෙහා පැත්තට හරි වාක්‍ය විසඳ ගැටවන්නේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය විදියට. ප්‍රාණවාචී ප්‍රචාරය විදිය හරි. දැන් මෙතෙන්දි තමයි ඔයගොල්ලෝ ගැටලුවක් තියෙනවා නම් තියෙන්න ඕනේ. මහ ජනතාව කිව්වහම ඒක බහුවචන ස්වරූපේනොත් පුළුවන් ඒක වචන ස්වරූපේනොත් ගන්න පුළුවන්. පොලිසිය මහ ජනතාව එතකොට හමුදාව ජනයා කියන එක අපිට උන බහුවචන ස්වරූපේ. එහෙම නැත්නම් ඒක වචන ස්වරූපේ යොදන්න පුළුවන්. දැන් මෙතන ඔබට පේනවා මෙයා ප්‍රථම පුරුෂ පදය උක්තාන්ත ભેදයක් අපිට පේන්නේ නැහැ. උක්ති ලෙස අනුක්ති ලෙස මෙයා භාවිත කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වාක්‍යයේ නිවැරදි වාක්‍යයක්. මහ ජනතාව උද්ඝෝෂණය කළහයි. දැන් මෙතන අපිට මහ ජනතාව
අනුත්තර රූපයෙන් ගන්න පුළුවන්. ඒක මහජනතාවන් කියන්නේ ඕනේ නෑ අනුත්තර රූපයක් කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් කලහයි ගොන්නකින් ප්‍රචාරය වෙන්නේ. ඒක අනුත්තේ ලෙසයි අපි හිතන්නේ. අපිට පේන්නේ නෑ යා උස්තිගන් කියලා අපි හිතනවා. හරි කියලා මෙතන මොකද බහුවචන රූපයක් එයා ගෙන්නේ. ඔන්න ඔය ආඛ්‍යාත පදවල මොනවද? ඒ මොනවද ආඛ්‍යාත පද කියන්නේ මොනවද? අර මේ උත්පද මොනවද? ජනතාව, මහ ජනතාව, පොලිසිය, හමුදාව, මණ්ඩලය වගේ දේනේ ඔක්කොම බහුවචනාර්ථක එළියයි ඔන්න. ඔන්න ඒක වචනාර්ථක. කැමැති අර්ථයක් ඔබට යොදාන්න පුළුවන්. හරිද? කැමැති අර්ථයක් ඔබට යොදාන්න පුළුවන්. ඒ අනුව ඔබට ඒ විදිහේ සකස් කරගන්න පුළුවන්. හරිද? හරි බලමු. මේක නිවැරදි කියලා වල තියෙනවා. 16 සිට 20 එක් ප්‍රශ්න අර්ථයේ දී ඇති පද අතුරින් නොගැලපෙන පදේ තෝරා ඊට අදාළ වර්ණී අංකයේ ප්‍රශ්න ඉදිරි ඇති තිත් ඉර මත ලියන්න. තුරු මෙතන සමහරවිට බහුවර්ථ පද දෙන්නේ. එතන සමානාර්ථ වගේ දෙන්නේ. හරිද? තුරු කියනවා. ඊගවට තීරය කියනවා. තුරු කියනවා ගස් කියනවා. හරි බලන්න. නේද? තුරු කියනවා නේද ගස් වලට? ඔව්. ඊගවට තුරු ගස් සමාන. හරිද? ඊගවට තීරය. එහෙනම් තූර්ය. පසඟ තුරුනද පෙරදු. පසඟ තූර්යනාදේ පෙරදු. තුරු කියන්නේ නේ අපි තීරය කියන්නේ. එහෙනම් පසඟ තුරුනද පංච තූර්යනාදේ තූර්යනාදේ තමයි. තුරුනද කියන්නේ. පසඟ තුරුනද පෙරදු. පසඟ තුරුනද. තුරු කියන්නේ තූර්යනාදේ. තූර්ය කියන එකේ සිංහල අර්ථය තුරු. මෙන්න මේකත් හරියි. තීරය කියන්නේ නෑ තුරු කියන්නේ. තීරය කියන්නේ නෑ තුරු කියන්නේ. උත්තරේ වෙන්නේ 4. උත්තරේ වෙන්නේ 4. අර 3 කියලා දෙන්නේ ඒකත්. අතුරු නිසා. තුරු කියන්නේ තූර්ය කියන අර්ථයෙන් ගන්න පුළුවන්. පසඟ තුරුනද. පංච තූර්ය නාදේ. සිංහල වචනේ. පංච තූර්ය නාදේ. පසඟ තුරු නද. ඒ කියන්නේ පංච තූර්ය නාදේ තුරු කියන්නේ තූර්ය කියන එකේ අර අපි තත්සම තබ්බව මතකද? තත්සම පදේ තමයි. තබ්බව වචනේ තමයි. තුරු. එහෙනම් උත්තරේ වෙන්නේ තීරය. රතිය, රාගය, ස්නේහය, කාමය. ඒක නම් ලේසි. රතිය කාමයෙන් තමයි, රාගයෙන් තමයි, කාමයෙන් තමයි. මේ තුනම සමානාර්ථ දනවනවා. නේද? ස්නේහය කියන්නේ ආදරය, සෙනෙහස. නුරාව කියලා තුනක් කියන්න පුළුවන් ස්නේහය. ස්නේහය කියන එක නුරාව කියලා කිව්වේ. ආදරේ, සෙනෙහස, නුරාව. නුරාව වෙනුවට ඉදුනිල් දෙනායන දයාව වැයෙන. දිනා සුනෙමිනවන අවිහිංසකය කෝල බැලුම් වෙනවා. රතිය කියන්නේ රාගය කියන්නේ කාමයටම තමයි ඔක්කොම සමාර්ථක. අයි රති කියනවා කාටද? රති කියනවායි විසකෙත් කතා කරා අනංගය. කාමදේව කියලා කියනවා අනංගය. යක්ෙන් තමයි කියන්නේ. උත්තරේ ස්නේහය කියලා. තිත් ලප කොමාව තෘප්තිය. හතරනේ දාන්නේ. තුන දාන්නේ. තිත කියනවා ලපය කියනවා තෘප්තිය කියනවා. නොති අතෘප්තිමත් කියන නොතිත් ආසාව. අතෘප්තිමත් වූ ආසාව කියන නොති තිත් කියන එක ඔබට පුරු නැත්තම් නොතිත් කීතා ගන්න. නොතිත් කියන්නේ නොසන්සිඳින. තෘප්තිමත් නොවු කියන අර්ථය තමයි දෙන්නේ. නොති. ඒකට ඔන්න නොති කියලා මෙතන ලියන්න ඒක ආපේ වැටෙනවද? නොති. මේ උත්තර තුනම සමානාර්ථ. තිත කියනවා ලපේ කියන තෘප්තිය කියන එකයි කොමාව කියන්නේ නේ අපි තිත. කොමාව කියන්නේ. නේද? ලපයක් මුනේ තියෙනවා, තිතක් මුනේ තියෙනවා, කොමාවක් මුනේ තියෙනවා කියන්නේ නේ. මේ අර්ථ දෙකම සමානයි. උත්තරේ වෙන්නේ 3. දද පතාක කොඩි මෝඩ. ගානවල උත්තරේ 4 වෙනි දාන්න. දද පතාක කොඩි මෝඩ. නෑ දද කියනවා කකුල හැදෙන දදේ කුස්තේට දද කියනවා. ලියාගන්න ගත්තද? කුස්තේ දද. මහා ප්‍රාන්තය යන්න මුදේද හල් සෑම. කුස්තේට කියනවා දද. හරිද? දඩ මෝඩ කියන්නත් කියනවා. දද කියනවා මෝඩ කියනවා. ඒතර මෝඩ කියන්නත් දද කියලා කියනවා. එහෙනම් මේ දෙකම හරි. දදත් හරි මෝඩත් හරි.
ආයි දජ කියන දද කියන අපි පොඩි කියන්නේ. පතාක කියන්නේ මොනවද? පොඩි කියන්නේ මොනවද? දජ කියන්නේ මොනවද? දජ පතාක. ඔයාලා අහලා තියෙන යුගලයක් ලෙස එන්නේ. හරිද? මෙන්න දජ සිංහ දජේ. මේක කියනවා. මේ තියෙන්නේ දජේ. ඔය පතාකේ අර දැකලා ඉතින් පතාක කියන්නේ. මම කල්පනා කරලා ඉන්නේ වගේ වනේ. ඒක තමයි පතාක කියන්නේ. දජ පතාක. ඒ පැරණි චිත්‍රපට රූපගත කරනකොට මේවා පොඩි අරන් යනවා දැකලා තියෙනවා. ඒ යුද්ධයට අරන් ගියා ඒක. යාළුවා ඉස්සර යුද්ධයට යනකොට අරන් ගියා. දජ ගෙනිච්ච මේවා රූප සටහන් කළා. මේවා චාන්තිය සටහන් කළා. මේ දජ පතාක. එතකොට දජ කියන්නේ මෙන්න මෙවුවා පතාක කියන්නේ මෙන්න මෙවුවා. පතාක කියන්නේ ඔයාලා මේ අර දජ පතාක පතාක කියන මේ වචනේ විවිධාර්ථවල යෙදෙනවා. හරිද? පතාකයේ යොදනවා අපි විශාලත්වයක් ගන්න. පතාක යෝගය. දජ කියන අර්ථයෙන් පතාකල දජ පතාක. ඒකල බලයෙන් පතාකේ කියන්නේ මෙන්න මෙහෙම උලට කාර්ක පොඩි වර්ගයක් ඔබ දැකලා ඇති. ඔන්නවා තමයි පතාකේ කියන්නේ මේක මේ වගේ කකුල් දෙකක් වගේ දෙකක් තියෙනවා. ඒක තමයි පතාකේ. හරිද? කොඩිය තමයි අර මම කිව්වේ ඒක තමයි දජය. කොඩිය දදේයි කොඩියයි මෝඩයි කියන්නේ සම. ආයි දද කියලා කියනවා බමුණට. බමුණට කියනවා දද කියලා. කාවේශේකරේ දද කියන වචනේ පාවිච්චි කරනවා. හරිද? කලා දහ විල දිසා. මොකද කලා දහ විල දිසා. දැන් පේනදී විල දහ දිසා. මොකක්ද අර්ථය? කලා විල දිසා. මේ 10යි දිසයි සමානයි. එහෙනම් 4යි 2යි දාන්න එපායි. 4යි 2යි දාන්න එපා. හරි? වෙනම කියන එක. 10 කියන එකයි දිශාව කියන එකයි සමාන. එතකොට විලයි තලයි. ඒ තමයි දාන්නේ. තලා කියන එක. තලා. ඒක මොකක්ද? 10 දිශා තලා. තලා කියන්නේ ප්‍රදේශ කියන අර්ථයෙන් දෙනවා. විල කියන එකක් දෙන්නේ උත්තරේ. තලාව ප්‍රදේශයේ දිශාව 10 ඔක්කොම ප්‍රදේශය හඳුන්වන පද. දිශාවක් නෙමෙයි ප්‍රදේශයේ පැත්ත කියන අර්ථ වලින් ගන්නවා. තලා කියන්නේ තුනක්. විල කියලා වචනයක් දෙන්නේ මේ අර්ථවල එකකට. 21 සිට 25 තෙක් එක් එක් ප්‍රශ්න යටතේ මුලින් දී ඇති තදකාල වෝකලින් මුද්‍රිත යෙදීමට සමාන තේරුම් දෙන වාක්‍යාංශය හෝ පදේ හෝ තෝරා ඊට අදාළ වර්ණීය අංකයේ ප්‍රශ්න ඉදිරියේදී පිටිර මත ලියන්න කියලා කියනවා. ප්‍රතිවන් අක්කලට හටගත් දෙකයි. බලන්න උදාහරණ කරද්දී කියනවා දාන්න. අක්කලට හටගත් ගෙඩිය. දිලින් දෙකට ලැබුණු හදිසි ධනලාභය. අවසාන කාලයේ ඇති වූ පිළිකාරය. අවාසනාවන්ත කාලයක උදාව. ගෙඩිය කට ගන්නවා කියන්නේ. හරි. එතකොට අවසාන කාලයේ හටගත් ගෙඩිය. නුසුදුස්සෙකුට ලැබෙන උසස් වීම. නුසුදුස්සෙකුට ලැබෙන උසස් වීම. අවාසනාවන්ත කාලයේ දෙලින්දට ලැබෙන අතිශය ධනලාභය. මේක හරියද? නුසුදුස්සෙකුට ලැබෙන උසස් වීම හරි. අකලට හතක ගෙඩිය. එහෙනම් මොකද්ද? දිලින්දට ලැබෙන හදිසි ධනලාභය. දිලින්දට ලැබෙන හදිසි ධනලාභයකට අපි කියනවා අකලට හතකට ගෙඩිය කියලා. මේක බෑනේ මේ පිළිකාව කියන්නේ හොඳ නැති දෙයක් නෙවෙයි. එතකොට අවාසනාවන්ත කාලයක් කියන්නේ ගෙඩියක් කියන්නේ යම්කිසි ඵලයක් කියන්නේ. උත්තර දෙන්න. හරි. ඊළඟට බලන්නකෝ උත්තරේ එහෙනම් 1 එන්නේ 1. තල කියන්නේ සමාන පදයක් නෙවෙයි කියලා අහනවා නෑ. තල කිව්වහම හරි තලාන උතර තියෙන්නේ. මුද්දේදලා යන්නේ තියෙන්නේ. තලයි. හරි. ඒකයි. ඊගාට අත දීලා දත නියවීම. අත දීලා දත නියවීම. බොරු විතවත්කම් පෑම, අව්‍යාජ මිත්‍රත්වයක් පෙන්වීම, තම වස්තු අනුන්ට දී වෙන අයගෙන් ලබා ගන්නට යාම. මම මේ ගිය සතියේ කොහෙද මෙන්න මේක මට හරියට ලියලා පෙන්නන්න කියලා කිව්වා කවුද? අත දීලා දත ඇස්සර දත නියවීම නේද? ඇස්සර දත නියවීම. මොකද? වත්ත බද්දර දීලා ඇස්සර දත නියවීම. තමයි මේ පදේ. 21ට 1 චන්දමාලි 21ට 1
දිලින් දෙකට ලැබුණු හදිසි ධනලාභය. හරිද? අයිගාට බලන්න. අත දීලා දත නියවීම. එහෙනම් උත්තරේ වෙන්නේ තම වස්තුව අනුන්ට දී වෙන අයගෙන් ලබා ගන්නට යාම. තම වස්තුව අනුන්ට දී වෙන අයගෙන් ලබා ගන්නට යාම. අරක වගේම තමයි. වත්ත බද්දටදී ඇස්සට දත නියවීම. ඒකම තමයි මේ අත දීලා දත නියවීම. ඊගාව. බත් පතට වැලි දමා ගැනීම. කෝපයටපත් වීම ප්‍රයෝජනයක් දෙයක් කර ගැනීම අනුන්ගේ උදාහරණ ලක් වීම අපල කාලයක් උදා වීම. මොකද කියන්නේ? ප්‍රයෝජනවත් නැති දෙයක් කර ගැනීම. ඒ කියන්නේ දැඩි කෝපයටපත් වුණාද බත් පතට වැලි දා ගන්නවා කියන්නේ නෑ නේ. ප්‍රයෝජනවත් දෙයක් නැති කරගන්න. බත් පතේ වැහැරීම, කන පතේ වැහැරීම වගේ අර්ථ තමයි මේ දෙන්නේ. අපල කාලයක් උදා වීම හව මේකනේ ඉතින් වෙන්නේ. මේ දෙකේ එකක් නෙන්න ඕනේ. අපල කාලයක් උදා වීම නෙමෙයි. බත් පතට වැලි දමා ගන්නවා කියන්නේ ප්‍රයෝජනවත් නැති දෙයක් කරගන්න. දෙක. අන් මැදීම. අන් මදිනවා. යම් කිසි කෙනෙක් නේද? ගැටුමකට සූදානම් වෙනකොට අපි කියනවා අන් මදිනවා කියලා. අන් මදිනවා. අන් මදිනවා කියන්නේ ගැටුමට යන්නේ. ඒකට උත්තරේ වෙන්නේ. ඒක තේරෙන්නේ. අන් ඇදිල්ල කියන්නේ ක්‍රීඩාවක්. අන් වල තෙල් ගාපු මට්ටම් කිරීම නෙවෙයි. අන් දෙකක් එකිනෙකට ඇතිල් වීම නෙවෙයි. ඒ මේතර ඔබට වෙනද උත්තර දෙකක්ම නිකන් නේද? බිඳ වැටෙන උත්තර දෙකක්. ඒ දෙකම අයින් කළා. ගැලු බැලමට පුළුවන්. එතනින් පස්සේ දිනේව තමයි පොඩ්ඩක් කල්පනාකාරීව කරන්න ඕනේ. ඇල් වතුරෙන් බෙල්ල කැපීම. සුළු අනතුරක් සිදු කිරීම, නිෂ්ඵල කාර්යයක යෙදීම, මිතුරෙකුසේ පෙන්වා බලවත් උපතක් කිරීම, සියුම් උගලක් ඇටවීම. උත්තර දෙකක් දානවා. එකක් දාන හතරක් දානවා. එන්න කියන්නේ උත්තරේ. දියරෙද්දෙන් බෙල්ල කැපීම. මොකද? ඇල් වතුරෙන් බෙල්ල කැපීම, දියරෙද්දෙන් බෙල්ල කැපීම සමානාර්ථය වෙනවා. සමානාර්ථය වෙනවා. උත්තර හතරක්. එකක් දානවා, දෙකක් දානවා, තුනක් දානවා. නිෂ්ඵල කාර්යකදී මේක වෙන්න බෑ කොහොමදවත් ඒ දාන්න ඒක වෙන්නේ ඇල්වතුන් බෙල්ල කපන්න බැරි නිසා පුළුවන් තරම් සිදු කිරීම කියන එක වෙන්නේ එහෙනම් මිත්‍රයෙකුසේ පෙන්වා විපත් කිරීම සිය මුගලක් ඇට මොකක්ද කියන්නේ ඇල්වතුන් බෙල්ල කපනවා කියන්නේ මිත්‍රයෙකුසේ පෙන්වා බලවත් විපතක් කිරීම කියලා තුනයි ඒක උත්තර ඔක්කොම දැනගන්න උත්තරේ දියරෙද්දෙන් බෙල්ල කපනවා වගේ එකක් තමයි. හරි. මෙන්න මේ වගේ පද ටිකක් අපිට අර පහුගිය ප්‍රශ්න පත්‍රයකත් තිබුණා. මේක 2015 2020 කතා කරලා නේද? අනේ 2020 තිබුණා. චන්ද්‍රය. චන්ද්‍රයට කියනවා හඳ කියනවා, සිසි කියනවා, තාරපති කියනවා, තරුපති කියනවා, නිසාකර කියනවා. නිසාකර නෙවෙයි. නිසාකර අයන්. නිසයිරු කියනවා. සිසි කියනවා කුලිඳු කියනවා හැබැයි දිනිඳු කියන්නේ හඳට නෙමෙයි දින ඉඳු දිනේ ප්‍රධානිය ඉර දිනිඳු කියන්නේ ඉර ඉරට කියනවා සූර්ය කියනවා හිරු කියනවා දිනිඳු කියනවා දිනකර කියනවා දින මින කියනවා ඒ ඔක්කොම ඉරට සමාන පද දිනිඳු දිනකර දින මින හිරු සූර්ය සූරි ඒ ඔක්කොම කියනවා. උත්තරේ දිනිඳු ගැවෙන්නේ නැහැ. ශිව දෙවි. ශිව දෙවි. ඊශ්වර. කියනවා ශිව. මේ ඔක්කොම මේ දෙවියන්ට කියන නම් ටිකක් තියෙනවා. ඔක්කොම දෙවියෝ. හරිද? ශිව දෙවියන් කියන නම් ටික කියන්නේ. ඊශ්වර. මේ තිනෙත් කියනවා. S තුනක් කියනවා. නලල මැද දෙකක් තියෙනවා මේ අපිට වගේ දෙකක් නැති එකක් තිබුණා. ආයි නලල මැද තව එකක් තියෙනවා. තිනෙත්. S තුනක් ඇත්තේ කියන අර්ථයෙන් තිනෙත් කියනවා. මේ අත සමාස පදයක් ලෙසත් ගන්න පුළුවන්. තිනෙත් කියන්නේ සිවේවත් ඊශ්වර. හරි. සිව දෙවියෝ කියනවා ඊශ්වර කියනවා.
තිසුලවි කියනවා උමාපති කියනවා. මේ හැම නමක්ම ඊශ්වර දෙවියන්. තිසුලවි කියන්නේ ත්‍රිශූලයක් අතින් දරාගෙන සිටින නිසා ඔබ ත්‍රිශූලය කියන එක දන්නවා. ත්‍රිශූලය කියන්නේ තුන්තුනක් සහිත ආවිය. තිසුලවි තුන්තුනක් සහිත ආවිය. එකක් අතේ දරාගෙන ඉන්න නිසා තිසුලවි කියලා යට කියනවා. උමාපති කියලා කියනවා. ඊශ්වර කියනවා. සිව කියනවා. අතන මේක තමයි නොගැලපෙන්නේ. කවුද බරණෙත කියන්නේ? බරණෙත කියන්නේ ඇස් වලින් බර වූ කියන අර්ථය දෙනවා. හරි? ඇස් වලින් බර වූ කියන අර්ථය දෙනවා. ඇස් 12යි මුහුණු 6යි ඇස් 12යි. කාද? මුහුණු 6යි ඇස් 12ක් තියෙනවා. අත් 12යි කියන්නේ නම් කිව්වේ ඇස් 12යි කියලා. හවුද? මේ තමයි කතරගම දෙවියෝ. බරණෙත කියන්නේ කතරගම. මෙන්න මේ නම් ඔක්කොම කියනවා කතරගම දෙවියන්ට ලියා ගන්න. කතරගම දෙවියන්ට කියන නම් ටික ලියා ගන්න උතන. මෙන්න මේ නම් කියනවා කතරගම දෙවියන්ට. මොකද? මහා සේන කියනවා. හරිද? ස්කන්ධ කුමාර කියනවා. ස්කන්ධ කුමාර කියනවා. ඊළඟට කාර්තිකේය කියනවා. මහා සේන කියනවා. ස්කන්ධ කුමාර කියනවා. කාර්තිකේය කියනවා. කතරගම කියනවා. ඊළඟට කතරගම කියනවා ගන්න කොහොමද? ඊළඟට ආයි කියනවා අතන දෙන්නේ බරණෙත කියනවා. ඔන්නේ ප්‍රධාන නම් ටික කරනවා. දැන් සැලීම් සංදේශයෙන් මහා සේන කියලා වචනේ දෙනවා. එතකොට මේ පෙනේ ලකර මහසෙන් දෙව් රදපාය. දැන් තියෙනවා අලංකාර වෙච්ච මහසේන දෙවියන්ගේ පාය ඔබට පෙනේ. සැලීමට කියන්නේ. පෙනේ ලකර මහසෙන් දෙව් රදපාය. මේ මහසෙන් දෙවියන්ගේ දේවාලය කියන්නේ කතරගම දේවාලය පෙන්නයි. කැවරගල පුරේට වංගර පැත්තේ තිරුණාල ඉස්සර කතරගම දේවාලයක්. ඒක ගැන තමයි මේ කියන්නේ. කතරගම පැත්තේ දේවාලය ගැන නෙමෙයි කියන්නේ. මෙයාට මහා සේනාවක් ඉන්න නිසා තමයි මොකක් කියලා කියන්නේ? මහා සේන කියලා කියනවා. ස්කන්ධ කුමාර කියන්නේ මුල් නාමය. කාර්තිකේය කියලා කියන බරණෙත කියලා කියන. අර මේ S12ක් කියන අර්ථයෙන් තමයි නැතින් බර කියන අර්ථයෙන් තමයි 12ක් ඇති කියන අර්ථයෙන් තමයි බරණෙත කියන නම යෙදී. තේරුණාද? හරි එහෙනම් බරණෙත කියන්නේ කතරගම දෙවියන්. ඊගොල්ලෝ උත්තර දෙන්න බලන්න ගෘහය නිවාසයේ සමානයි නේද? නිවාසය හරි ගෘහය කියන නිවාසය කියන. මැදුර මන්දිරය කියන නිවාසය කියන. විමානයේද යකුන්ගේ නිවාසයේ මන්දිරයේ විමානය. තුන ආලේඛනික යෙදෙන්නේ. ආලේ ආදරේ නුරා. ස්ථාලය කියලා කිව්වහම එතන ශාලාව කියලා දෙන්නේ. ස්ථාලය කියන්නේ අපේකන කියතෝ ස්ථාලය වශයෙන් කරන්නේ කියන්නේ ස්ථාලය කියන්නේ ඒක අපුන් අපේ රැඳෙනවම ඒකලට දානවා. ඔන්නෝම ලියා. ඒ ලිය කවදාවත් ASCII පණින්නේ. මේක ඇතුලේ උඩ ගේට්ටුවක් දාන්නේ ASCII. මෙන්න මේ වගේ මේ බටයක් දාලා තියෙනවා. ඒකෙන් එළියට එන්නේ නැහැ කවදාවත් ASCII. ඒක උගලට ඉන්නේ. ASCII කරගෙන යනකොට ස්ථාලේ වල වැඩක් නැහැ කියලා අහලා නේද? ඒ ස්ථාලේ කියන්නේ මේ අසුන් රටවල ස්ථාන එතන දාලා තියෙන මොනවද පොළ. ගේට්ටුවක් දාන්නේ නැහැ. හරි එහෙනම් මොකද්ද? ආලේ කියන තමයි. පෙර දිග නැගෙනහිර ප්‍රතිචීන ප්‍රාචීන උදීක්‍ය කියන්නේ මොකද කියන්නේ පෙර දිග කියන්නේ පෙර දිග අහසේ ලහිරු මඩ දෙසේ එහෙනම් නැගෙනහිරනේ පෙර දිග සමානයි නැගෙනහිර හරි පෙර දිග භාෂා ඒවල කියනවා පාලි සංස්කෘතයේ භාෂා අපි කියනවා පෙර දිග භාෂා කියලා. එහෙනම් ප්‍රාචීන භාෂා කියන එක සම්මානයි. ප්‍රාචීන කියන්නේ ප්‍රාචීන කියන එකේ විරුද්ධාර්ථය තමයි ප්‍රතිචීන කියලා කියන්නේ. හරිද? මේ බටහිර දිශාව හඳුන්වන
පදේ. බටහිර කියන එකට සමාන පදේ තමයි ප්‍රතිචීන කියලා කියන්නේ. උදීච්ච කියන්නේ නැගෙනහිර කියන එක. මේ තුනම සමානයි. මෙන්න මෙයා නොගැලපෙනවා. මෙයා බටහිර දිශාව හඳුන්වන්න යොදන්නේ. බටහිර දිශාව හඳුන්වන්න යොදන්නේ. මේ ගජය එහෙම අපිට හම්බුණා කලින් මේ නාග, වරණ ඔක්කොම හම්බුණා. හරි. ගජ කියන්නේ අලියට සමාන පදයක්. නාග කියන શબ્දෙනුත් අලියව හඳුන්වනවා. නේද මේ ඇතා තමයි ගොඩක් වෙලාවට නාග කියන શબ્දයෙන් හඳුන්වන්නේ. ඒකට අලි කියන දෙගොල්ලට මේක යොදන නා කියනවා, නාග කියනවා. දැන් නාලාගිරි. ඒක නා શબ્දයෙන්. ඒකට පූජාවලිය එනවා නා කියන શબ્දෙදිච්ච අවස්ථා 16ක් පූජාවලිය. හරිද? ගජ, අලි, නාග, වරණ, කලල ගිලුණු මත වරණිඳු ගොඩ ගනිත. වරණිඳු කියන්නේ වරණ ධන ඉඳු. වරණ කියන්නේ ඇත. අලි ඇත. අලි ඇතුන් හඳුන්වන්න තමයි ඒ ඔක්කොම ඉඳලා තියෙන්නේ. අලි ඇතුන් හඳුන්වන වරණිඳු. කලල ගිලුණු. කලල කියන්නේ මඩේ එරුණු. කලල ගිලුණු මත වරණිඳු ගොඩ ගනිත. තුමුල බලති ගිජි දෙකු මිස අන් කෙරෙත. ඒ කියන්නේ වරණ කියන්නේ එහෙනම් අලියට ඇතට කියන සමාන පදයක්. හරිද? වරණිඳු කියන්නේ ඇත් රාජයා කියන අර්ථයෙන් මෙතන වෙන්නේ. අලි ඇතුන් මේ දෙකොල්ල තමයි හඳුන්වන්නේ. 6 කියන්නේ කාටද? බුදුරජාණන් කියනවා නන් 6 සෙන් සිටියෝ සිටිමති. රන් රසුදැල් කොළ හලවන දියේනේ නන් 6 සෙන් සිටියෝ සිටිමති. 6 සංඛ්‍යාව 6 කියන්නේ අස්ත්‍රයට. නන් 6 සෙන් නොයි අස්තසේනාව හිටියා හිටපු විදිහට රන් රසුදැල් රත්රන් ගෙච්චි වැල් හඳ නැගිලා වීණා නාදය අහන්න බාධා වෙයි කියන අර්ථයෙන් තමයි එතන කියන්නේ නන් 6 සෙන් සිටියෝ සිටිමති. බුදුරජාණන් රචනා කළේ කෝට්ටේ කියුවා. ඒත් එනවා නේද? එතකොට නන් 6 සෙන් සිටියෝ සිටිමති. නන් නොයි 6 අස්ව සෙන් සේනාව සිටිමති හිටපු විදිහටම හිටියා. නොයි අස්ව සේනාව නන් කියන්නේ නොයි කියන අර්ථය. හරි එහෙනම් මෙන්න මේක අස්වැර කියන තුරග කියනවා තව. අස්ස කියනවා. 6 කියනවා. අසු කියනවා. ඒ ඔක්කොම අස්වැයන්ගෙන් පද. මේ 31 සිට 35 එක් එක් ප්‍රශ්න යටතේ දී ඇති එක් එක් වාක්‍යාංශයේ නිවැරදි අර්ථය දෙන තනි යෙදුම තෝරා ඊට අදාළ වර්ණික අංකයේ ප්‍රශ්න ඉදිරියේ දී ඇති චිතිර මත ලියන්න කියලා තියෙනවා. පරේෂණ ග්‍රන්ථයේ අවසානයේදී අතිරේක තොරතුරු ඇතුළත් කරන කොටස මම එකින් කරවන්න විස්තර කියනකොට ඒකට වටහා ගන්න පහසුයි. සූත්‍ය කියන්නේ අකාරාදිය කියන එකටම සමාන පදයක්. දැන් ඔයාලා ග්‍රන්ථ සූත්‍ය. සූත්‍ය කියන්නේ අකාරාදිය කියන එකටම සමාන පදයක්. හරිද? පුස්තකාල සූත්‍ය අකාරාදිය හා සමානයි. හරිද? ඊගවට අදෝලිපිය ෆුට්නෝට් කියලා කියන්නේ මේක. අර පල්ලෙහායෙන් දැන් ඔන්න මම ඔයාලා කිව්වා මම ඔයාලට. දැන් ඔන්න අපි කියනවා මෙහෙම. කියන පංච කකුද භාණ්ඩ රජෙක්ගේ අභිෂේකයේ ශාස්ත්‍රීය අභිෂේකයේදී පංච කකුද භාණ්ඩ භාවිත කරා. ඒතර පංච කකුද භාණ්ඩ ගැන දන්නේ නැති කෙනෙකුට අන්න අපිට විස්තරයක් දෙන්න පුළුවන්. අගින් තරුලක් නම් දාලා හෝ අංක 1 දාලා හෝ අදෝලිපියක් තමයි ඒකට කියන්නේ ෆුට්නෝට් කියලා කියන්නේ. ෆුට්නෝට් කියලා කියනවා සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසි. ඒතර අදෝලිපිය තමයි ඒක. හරිද? පරිශිෂ්ටය. මොකද පරිශිෂ්ටය කියන්නේ? පරිශිෂ්ටය කියන්නේ මේ යමක දැක්වෙන විස්තරයට අමතරව කරන තව විස්තරයක් තමයි පරිශිෂ්ටය. මේකම තමයි උපග්‍රන්ථය කියලා කියන්නේ. උපග්‍රන්ථය කියන්නේ මේක. දැන් ප්‍රධාන පොත ලියලා ඉවරලා ඊට අමතරව අවසානයේ ඇතුළත් කරන්න පුළුවන් අපිට උනා ඒ පිළිබඳව තියෙන තව කොටසක්. ඒක තමයි උපග්‍රන්ථය කියලා අපි කියන්නේ. හරිද? පරිශිෂ්ටයේ උපග්‍රන්ථය. හරිද? තේරුණාද? උපග්‍රන්ථය කියන්නේ ඒක. මේ උත්තරේ වෙන්නේ පරිශිෂ්ටය කියන්නේ. සූත්‍යයේ ආකාරාදී කොහොම සමානයි. හරිද? සමහර වෙලාවට ඔබ මේ සූත්‍ය කියන වචනේ මට ඔය දාන්නේ අගට දාන සූත්‍ය කියලා එකක්. ඒකේ තියෙන වචන අනුපිළිවෙලක් හදලා මිසක අතිරේක තොරතුරක් කරලා නෙවෙයි. හරිද? පරිශිෂ්ටේවත් උපග්‍රන්ථය කියන්නේ මේ අගට යොදන්නේ. ආකාරාදී කියන ආකාරාදී පිළිවෙල ග්‍රන්ථ සූචිකරණය කියන්නේ මේ පෙළ ගැස්වීම ආකාරාදීම තමයි. දැන් පුස්තකාලයකට ගියපුවාම ලොකු පුස්තකාලයකට ගියපුවාම ඔයාලට තියෙන කර්තෘ සූචියක්. දැන් තියෙන ටයිප් කරලා ගන්න පුළුවන් කම්පියුටර් එකක් දීලා තියෙනවා. එහෙම නැත්නම් පොඩි ලාජ් ගහපු පෙට්ටි ටිකක් දෙන එකට තමයි සූචිය කියන්නේ. ඒකේ කර්තෘ නාමයෙන් හොයන්න පුළුවන් වුණා. කර්තෘ නාමය දැන් හිතමුකෝ මාටින් වික්‍රමසිංහ කියලා මායන්නේ නෙමෙයි හොයන්න ඕනේ. ආව කියන්නේ වික්‍රමසිංහ මාටින් තමයි යාළුවෝ සූචිය ඇතුළත් කරන්නේ. වික්‍රමසිංහ මාටින් එක තමයි සම්මතය.
ඒකයි වෙන්නේ. දාලා තියෙනවා. ඊළඟ බලන්න. මේක ලේසියි. බටහිරා උතුර අතර ඊසාන. බටහිරා උතුර අතර පාන අනු දිශාව. ඊසාන. තම රටට විරුද්ධව ක්‍රියා කරන්න. ජාති ද්‍රෝහියා, දේශ ද්‍රෝහියා, ජාති භ්‍රෂ්ටයා, දේශ හිතයි. දැන් දේශ ත්‍යාගය. දේශ ත්‍යාගය නේ. ඒතර දේශයේ පිළිබඳ උසස් හැඟීමෙන් කටයුතු කරන කෙනා. මෙන්න මේ ටික ඔබට නිකන් ඔක්කොම මෙතන ජාති ද්‍රෝහියා. ජාතිය පිළිබඳව නෙමෙයි. ජාතියට විරුද්ධවනේ. රටට. ඒතර ජාති භ්‍රෂ්ටයාද එහෙම නැත්නම් දේශ ද්‍රෝහියා. මොකද ඔයාලා කියන්නේ? දේශ ද්‍රෝහියාද ජාති භ්‍රෂ්ටයාද? දෙකේ එකම නෙමෙයි. මේ දෙකම වැරදි. මේ දෙක වැරදි. දේශ ද්‍රෝහියාද ජාති භ්‍රෂ්ටයාද? මෙතන ජාති එහෙනම් ජාතියම තමයි මෙතන එන උත්තරේ වෙන්නේ. දෙක. උත්තරේ වෙන්නේ දෙක. ඒක තේරෙනවද? මෙතන ජාති මෙතන ජාති. මේ ඔයාලගේ ජාතිකත්වය හවුවා. ජාතිය මොකක්ද? ජාතිය ශ්‍රී ලාංකික. ජන වර්ගය තමයි සිංහල වෙන්නේ. හරිද? ජන වර්ගය තමයි සිංහල වෙන්නේ. මතක තියාගන්න ඕනේ. උත්තරේ දේශද්‍රෝහී. දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවතීම. චිර පරිචය. චිර කියන්නේ උසස් පරිචය කියන්නේ හැකියාව. එහෙනම් උසස් හැකියාව තමයි චිර පරිචය කියන්නේ. මේක නෙවෙයි. හරිද? චිර රාජ්‍යත්ව. චිර රාජ්‍යත්ව. ඒ කියන්නේ දිගුකල් දන්නා නුවණ. තේරුණාද? දිගුකලක් දන්නා කියන අර්ථය දෙක. දිගුකලක් තිස්සේ දන්නා නුවණ තියෙනවා. පැවතීම නෙවෙයි දිගුකලක් තිස්සේ දන්නවා වගේ අර්ථයක් ගන්න. එහෙනම් මේකත් නෙවෙයි. චිරස්ථිතිය. යම් දැන් ආගමේ නැත්නම් යම් කිසි දෙයක චිරස්ථිතිය උදෙසා චිරාන්තර කියන්නේ නූතන කියන අර්ථයයි. හරි. චිරාන්තර සාහිත්‍ය. එහෙනම් උත්තර වෙන්නේ තුන චිරස්ථිතිය. චිරස්ථිතිය කියන්නේ දීර්ඝ කාලින පැවැත්ම කියන්නේ. චිරාන්තර කියන්නේ සාම්ප්‍රදායික වගේ අර පැරණි පුරාණ වගේ. සාම්ප්‍රදායික නූතන පුරාණ සාම්ප්‍රදායික වගේ අර්ථය චිරාන්තර සාහිත්‍ය. චිරස්ථිතිය. එහෙනම් උත්තර වෙන්නේ මෙන්න මේ. මේකත් වැරදි. මේකත් උත්තර වෙන්නේ තුන. සිතෙන් හටගත් තැවුලිය. තැවුලිය කියන්නේ දුක, සංකාර, කනගාටු කියන තැවුලිය කියලා. දුක, සංකාර, කනගාටු ඒවට කියන්නේ තැවුලිය කියලා. මාචාන්. මනස්තාපය කියනවා. වික්ෂේපය කියනවා. මෙන්න මේ ඔයාලා පේන වැඩි තුනක් සමාන අර්ථ වගේ දානවා. තුනක් සමාන අර්ථ දානවා. සමාන අර්ථ නොදන්නවන එක මෙන්න මනෝභාවය කියන්නේ හිතේ ඇති වෙන ඕනෑම හැඟීමක්. ඒක සතුට වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, ආදර වෙන්න පුළුවන්, කරුණාව වෙන්න පුළුවන්. ඒ ඔක්කොම මනෝභාවයන් කියලා අපි හඳුන්වනවා. ආතතිය කියන්නේ මනස්තාපය කියන්නේ වික්ෂේපය කියන්නේ විස්සෝප වෙන. විස්සෝප වෙනවා කියන්නේ හරිද නේද? සාමාන්‍ය ගණිත වලදී පාවිච්චි කරන්නේ විස්සෝප. කනගාටුව. ආතතිය නෙවෙයි. වික්ෂේප වෙනවා කියන්නේ කනගාටුව. මේක සිතේ හට ගන්න තැවුලද? සිතේ හට ගන්නා කියලා කියනවා. මේකත් නෙවෙයි. සිතේ හට ගන්නා මනස්තාපය. මනස්තාපය. මනස කියන්නේ සිත. සිතේ හට ගන්න. මේ තැවුලිය. තැවුලිය කියන්නේ දුක වේදනා කියන අර්ථයෙන් දෙන මනස්තාපය. අපි අමු පහත දැක්කෙන පාඩ කියවා අසායිති ප්‍රශ්න වලට කෙටි පිළිතුරු ලියන්න කියලා කියනවා. හරිද? සාරාංශ කරන වෙලාව ඇති වෙන්නේ. හරිද? බලන්න යමු අපි. ආර්ථික අයිතිවාසිකම් යන්නේ නේද? ආර්ථික අයිතිවාසිකම් යන්නේ මෙම ලේඛකයා අදහස් කළේ කවර කරුණුද කියලා අහනවා. දැන් හොයන්න බලන්න මේ ආර්ථික අයිතිවාසිකම් කියන පදේ මෙතන තියෙනවද කියලා. ආර්ථික අයිතිවාසිකම්. අයිතිවාසිකම් කියන වචනේ ගොඩක් තැන්වල තියෙනවා.
හැබැයි මේ ආර්ථික අයිතිවාසිකම් කියලා වචනයක් තියෙනවා. ආර්ථික සමාජික සංස්කෘතික අයිතිවාසිකම් කියලා එතන තියෙනවා. ආර්ථික අයිතිවාසිකම් ගැන අදහස් ඉදිරිපත් කළ ප්‍රථමයා කෙනෙක් එතන තියෙනවා. මානව අයිතිවාසිකම් ආර්ථික ආර්ථික අයිතිවාසිකම්. මෙතෙන්දී අහන්නේ ආර්ථික අයිතිවාසිකම් යන්නේ මේ ලේඛකගේ අදහස් කළේ කවර කරුණුද කියලා. එතකොට ආර්ථික සමාජික සහ සංස්කෘතික අයිතිවාසිකම් හඳුන්වන සාමාන්‍ය වඩා දියුණු නිෂ්පාදන ක්‍රමත් සමග ශීඝ්‍ර ආර්ථික දියුණුවක් සිදු වේ. මෙන්න මෙතන සඳහන් කරනවා යා කරුණු කීපයක් මේ ආර්ථික. මේක කෙලින්ම දෙන්නේ නැහැ. ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් වෙන හඳුන්වන සමූහයක් තියෙනවා. එතකොට මේ තුනටම අයිතිව තමයි මේ ආර්ථික අයිතිවාසිකම් කියලා මෙතන ගන්න. මෙන්න මෙතන කියනවා සාධාරණ වැටු. වඩා හොඳ වැඩ කිරීමේ තත්ත්වය. සමාජ සුරක්ෂණය. මෙන්න මේ වගේ ආර්ථික අයිතිවාසිකම් කියන්නේ. මුළු ආර්ථික අයිතිවාසිකම්. මාතෘ සමාජ සංකේතය ජාතක විදිහට ඇතුළත් වෙනවා. හරි එහෙනම් මොනවද? තුනක් ගැන කතා කරනවා එතන. සාධාරණ වැටු, වඩා හොඳ වැඩ කිරීමේ තත්ත්වය සහ සමාජ සුරක්ෂණය. මෙහෙම කියනවා. කවර කරුණුද කියලා අහන විතර කරුණු තුනක් ඉන්නේ අපිට. සාධාරණ වැටු, වඩා හොඳ වැඩ කිරීමේ තත්ත්වය, සමාජ සුරක්ෂණය. සමාජ සුරක්ෂණය. මේ ටික කරුණු තුනක් නිසා අපිට එහෙමම ලියන්න වෙනවා. උපුටාලි වීමක් වගේ තමයි එතන කරුණු තුනක් ඒකම දෙනවා. ඒක ඉතින් නිර්වචන වගේ ඒවා ඒක වෙනස් කරන්න බෑ. ඒක හොඳ වැටුපක්. සාධාරණ වැටුපයි හොඳ වැටුපයි කියන්නේ දෙකක් නෙවෙයි. ඒ නිසා සාධාරණ වැටුප කියලා ලියන්නේ. වඩා හොඳ වැඩ කිරීමේ තත්ත්වයන් සමහර වෙලට මෙහෙම. හොඳ වැටුප කියන එකේදී සාධාරණ වැටුප හොඳ නොවෙන්න පුළුවන්. හොඳ වැටුපක් නොවෙන්න පුළුවන් සාධාරණ වැටුප. යම් කිසි කෙනෙක්ගේ සේවයට සපයන වැටුපනේ සාධාරණ වැටුප කියන්නේ. ඒක හොඳ වැටුප කියන්නේ ඊට වැඩි වෙනසක් නැහැ. හොඳ වැඩ කිරීමේ තත්ත්වයන් සමාජ සුරක්ෂණය මොනවා තමයි කියන්නේ. පළමුව හා දෙවන පරම්පරාව යටතේ ඇතුළත් කළ හැකි අයිතිවාසිකම් වෙන වෙනම දක්වන්න. පළමුව හා දෙවන පරම්පරාව යටතේ ඇතුළත් කළ හැකි අයිතිවාසිකම්. බලන්නකො මේ පරම්පරා කියන වචනේ හොයාගන්න බලන්න. වෙන පළමුවන පරම්පරාවේ අයිතිවාසිකම් ලෙස හඳුන්වන ලැබේ. ඊට පස්සේ දෙවන පරම්පරාවක් ගැන අපෙන් අහන්න. අයිතිවාසිකම් වෙන වෙනම දක්වන්න. ඒතර අපි පළමු පරම්පරාවේ අයිතිවාසිකම් දෙවන පරම්පරාවේ අයිතිවාසිකම් කියලා වෙන වෙනම ලියන්න ඕනේ. හරිද? බලන්නකො දෙවන පරම්පරාවේ අයිතිවාසිකම්. අනේ ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම්. දෙවන පරම්පරාවේ අයිතිවාසිකම් නිසා. එහෙනම් පළමු පරම්පරාවේ අයිතිවාසිකම් කියලා කෙටි එකක් දැම්මා. නැත්නම් මේ ටික ලිව්වා මොනවද? මෙන්න මේවා මිනිසාගේ මූලික නිදහස ආරක්ෂාවට අදාළ සිවිල් අයිතිවාසිකම් මේ ටික එපා අපිට. සිවිල් අයිතිවාසිකම් සහ දේශපාලන අයිතිවාසිකම්. සිවිල් අයිතිවාසිකම් සහ දේශපාලන අයිතිවාසිකම් මුල් පරම්පරාවේ අයිතිවාසිකම්. මුල් පරම්පරාවේ අයිතිවාසිකම්. සිවිල් අයිතිවාසිකම් හා දේශපාලන අයිතිවාසිකම්. ඒවා මුල් පරම්පරාවේ අයිතිවාසිකම්. මේක ගැන මේ සිවිල් අයිතිවාසිකම් කියන එක ගැන විස්තරයක් මේ කියලා. ඒ නිසා අපි ඒක කියන්නේ නෙමෙයි. සිවිල් අයිතිවාසිකම් අනිත් එක දේශපාලන අයිතිවාසිකම් ඒවා මුල් අයිතිවාසිකම්. ඊගාවට ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ඒවා තමයි දෙවන පරම්පරාවේ අයිතිවාසිකම්. ඔය දෙක වෙන වෙනම ලියන්න ඕනේ. දෙවන පරම්පරාවේ අයිතිවාසිකම්. හරි.
ඊළඟට බලන්න ඇමරිකානු හා ප්‍රංශ විප්ලව මෙහි හේතුව ලෙස සැලකොතොත් එයින් ඇති වූ ඵලය කුමක් වේ? ඇමරිකානු හා ප්‍රංශ විප්ලවය ගැන මෙන්න මේ තිබුණා. හේතුව ප්‍රංශ විප්ලවයේ හේතුව වුණොත් ඵලය මොකක්ද කියලා අහනවා. ඇමරිකානු විප්ලවය ප්‍රංශ විප්ලවය. ඒක ලෝකෙ කැපිගෙන විප්ලව දෙකක් 1996 තමයි ප්‍රංශ විප්ලවය. ඉංග්‍රීසි විප්ලවය හඳුන්වන්නේ තමයි ඇමරිකානු විප්ලවය කියලා කියන්නේ. බොස්ටන් දේශාදීන සම්බන්ධ වෙන ඇමරිකානු විප්ලවය තමයි. වාසනයේ සිටීමේ සහ ආගමික සර්ව සාධාරණතා අයිතිවාසිකම් ප්‍රථමයෙන් පිළිගත්තා විශේෂයෙන් ඇමරිකානු සහ ප්‍රංශ ප්‍රකාශන වල අන්තර්ගත කරන ලද අයිතිවාසිකම් නිසා. සමහර මේ අයිතිවාසිකම් පාලන පරම්පරාවේ අධිවාසිකම් මේ විකෘතිය රාසන කෙරෙන්නේ මුලින්ම ප්‍රාථමික පිළිගන්නට ජීවිසා දේශපාලන අධිවාසිකම් ආරක්ෂා හේතුව ඇමරිකානු හා ප්‍රංශ විප්ලවයේ නම් ඵලය මොකක්ද? සිවිල් සහ දේශපාලන අධිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය. ඵලය. මේක නම් හේතුව ඵලය කොහොමද? මේ තියෙන ඵලය. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය. ඒක අමුතු ආකාරයකට අහන්නේ ප්‍රශ්නේ. හේතුව මේක නම් ඵලය මොකක්ද කියලා. ඇමරිකානු ප්‍රංශ විප්ලවයන්ගේ ප්‍රතිඵලයනේ අහන්නේ. මොකද ඇමරිකානු විප්ලවය නිසා ලෝකයේ පළවෙනි සංධී ආණ්ඩු ක්‍රමය ලිඛිත ව්‍යවස්ථාව සහිත පළවෙනි සංධී ආණ්ඩු ක්‍රමය ආව ඇමරිකාව. හරි? ඒක ප්‍රංශ විප්ලවය නිසා මේ මානව දැන්ගේ අර නිදහස සමානාත්මතාව කියන කරුණත් එක්ක නෙමෙයි. නිදහස සහෝදරත්වය හා සමානාත්මතාව කියන කරුණත් එක්ක ආපු ප්‍රංශ විප්ලවය නිසා ලෝකයේ නේද ලොකු පිබිදීමක් ඇති කළා මේ මානව අයිතිවාසිකම් වල. නිසා ඒකේ ඵලය තමයි මේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් ඇති කියලා කියන්නේ. ඉස්මතු කරන ලැබී කියලා කියනකොට අවශ්‍යතාව ඇති වීම. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් මතුවීම. හරි. ඒ වගේ ඔබට කියන්න පුළුවන්. ඊගාට බලන්නකො. සාර්වභෞමික අභේද්‍ය සහ අන්තර් යැපීම් සහිත සහ අන්තර් සම්බන්ධතාවක් සහිත යන යෙදුමෙහි අරුත් දක්වනවා. දරුණු යෙදුමක් දෙනවා අරුත් දක්වනවා. අනිතින් කෙසේ වද වර්ග දෙකේම අයිතිවාසිකම් එකසේ වැදගත් යයිද සියලුම මානව අයිතිවාසිකම් සර්වභෞමික. සර්වභෞමික කියන්නේ සියලු දෙනාට පොදු. අභේද්‍ය නොබෙදුණු සහ අන්තර් යැපීම් සහිත එකිනෙකා මත තියෙනවා. සියලු සම්බන්ධතා අන්තර් සම්බන්ධතා කියන්නේ එකිනෙකා අතර සම්බන්ධතා ඇතිද කියන්න බැරි විදිහ. ඒක සහිත කියලා මෙතන ඉවර කරනවනේ. හරි මෙන්න මෙතන එකක් කියන්න පුළුවන්. ඒතර උත්තර ලියන්නේ මෙන්න මානව අයිතිවාසිකම් කියන කොටස එතන නැහැ සාර්වභෞමික කියන පටන් ගන්න සියලු දෙනාට පොදු භෞමික කියන කෑල්ලේ භූමියට අදාළ කියන්නේ මොකද සාර්වභෞමික කියන්නේ සියලු තැන් වලට පොදු කියලා. සියලු තැන්ට පොදු වූ නොබෙදුණු සහ එකිනෙකා මත යැපීම් සහිත එකිනෙකා මත පැවැතීම් සහිත යැපීම් කියන වචනේ මේක දෙන්න නිසා අපි ගමු එකිනෙකා මත පැවැතීම් ඇති සහිත කියන්නේ ඇති කියන්නේ එච්චරයි සහ අන්තර් සම්බන්ධතා සහිත පිළිගැනීමක් තිබෙනවා සියලු ස්ථාන වලට පොදු වූ ප්‍රමාදන් නොබෙදුණු සහ එකිනෙකා අතර පැවැතීම් ඇති කියලා අපිට ගන්න. හරිනේ ඒ උත්තරය දෙන්න. මේකේ අර ගැටලුවක් තියෙනවා නේද? හතර. ඒක ලියන්න පුළුවන්. හතර වань. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වලට අයත් මොනවද කියලා. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වලට අයිති මොනවද කියලා. බලන්න සිවිල් දේශපාලන අයිතිවාසිකම් මොනවද කියලා. හතර. මෙතන ගිහින් බලන්නකෝ. සිවිල්. නේ? සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වලට අයිති මොනවද කියලා. මූලික නිදහසට
මූලික නිදහසට ආරක්ෂාවට අදාළ වූ අයිතිවාසිකම්. මිනිසාගේ මූලික නිදහසට සහ ආරක්ෂාවට අදාළ වූ අයිතිවාසිකම්. මිනිසාගේ මූලික නිදහසට සහ ආරක්ෂාවට අදාළ වූ අයිතිවාසිකම්. අංශ අහන්න. මිනිසාගේ මූලික නිදහසට සහ ආරක්ෂාවට අදාළ වූ අයිතිවාසිකම්. සිවිල් අයිතිවාසිකම්. තමයි. දැන් සාරාංශයට බලන්න. ලෞකික කවිගණ ඉස්සක් කරලා සාරාංශය ගන්න පුළුවන්. සාරාංශය වල යලිය ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම අර ටියුට් එකක් දීලා තියෙනවා. තනි වාක්‍ය සහ සාරාංශ කියන එක. තව ටියුට් එකක් තියෙනවා. ඒකත් මම දාන්නම් අද දෙක. සාරාංශ විතරක් තියෙනවා. සාරාංශය තියෙනවා 8ක් තියෙනවා. Transfer operation දෙක කියන එකක් තියෙනවා. දෙක තුනයි හතරයි පහයි හයක් තියෙනවා. හයක් තියෙනවා. දැන් ඉදිරියට සාකච්ඡා කරන අපි අඟහරුවාදා දවසේ කතා කරනවා. මේ වචන සංඛ්‍යාවෙන් 3 එකක් වමන වෙනසේ සාරාංශ කොට ලියා යෝග්‍ය මාතෘකාව යොදන්න. ඔබ ලියු වචන සංඛ්‍යාව සාරාංශයේ අවසානයේ සඳහන් කරන්න. මේක ඉතින් අත්‍යවශ්‍ය කාරණාවක් කියලා ගන්න. ඉතින් බලන්නකො. කලින් කලට සමහර විට දැඩි කැළඹීම් සහගත වෙනස් වීම් සිදු වුවද ඕනෑම වකවානුවක සෑම ප්‍රජාවකටම සදාචාරය පිළිබඳ පුළුල් තමන්ටම ආවේනික වූ හැඟීමක් ඇත. නම් තේරෙන්නේ නිකන් මේ කියවන්නේ. නිකන් කියවන්නේ. සාරාංශකරේ ටියුට් එක මම දාන්නම් කියලා කිව්වා. සමහරවල් මම දාන්නම් කියලා කිව්වා. දැන්ට දීලා තියෙන්නේ ඔයාලට දීලා තියෙන ටියුට් එකේ තනි වාක්‍යයේ සාරාංශකරණය තියෙනවා. සාරාංශකරණය එකක් ඇති අකට උදා. එකක් දෙකක් ඇති අකට උදා. තනි වාක්‍යකරණය වැඩි අවධානය යොමු කරලා තියෙනවා. මේ සාරාංශකරේ ටියුට් එකක් දාන්න මේ අඟහරුවක නෙමෙයි ඊළඟ අඟහරුවක දාලා තියෙනවා. බටහිර රටවල සදාචාරය පරිහානියට පත් වෙමින් ඇතැයි අප ප්‍රකාශ කරන අවස්ථාව වුවද අපගේ අදහස් යොමු වී ඇත්තේ අප විසින් අනුගමනය කරනු ලබන සදාචාර ප්‍රතිපත්තිවලට වඩා වෙනස් වූ අප විසින් අනුමත නොකරන්නේ වූ ඒ රටවල පවතින සදාචාර ආකෘතිය කෙරෙහි. කියන්නේ මොකද කියන්නේ? ඒක ඉතින් ගණන් ගන්න එපා නොතේරෙන්නේ. ඉස්සරහට යන්න ඔහි කිව්වා. ඒක අයිනතාවනේ කොහොමද තේරෙන්නේ? ආගම සම්බන්ධයෙන් මෙන්න නීතිය හා සදාචාරය අතර අපිච්ඡාදනයක් තිබේ. සදාචාරයට පටහැනියි ජනතාවගේ බහුතරය විසින් සලකන ලබන මිනිගරු නිසා සොරකමද නීති විරෝධී. මේ ආකාරයට නීතිය හා සදාචාරය අතර කැපිපෙන සම්බන්ධතාවක් ඇති අතර ඒවා එකිනෙක වෙලී පවතී. මේ දෙකම සමාජයේ සුමට ක්‍රියාකාරීත්වය සඳහා වූ චර්යා පද්ධති. නීතිය සහ සදාචාර ප්‍රතිපත්ති වලින් චර්යා පද්ධති නියම කෙරේ. පාර්ලිමේන්තුවේ සම්මත කර තිබීම නිසා විනිශ්චයකරුවන්ගේ තීන්දුවකට දක්වන ලැබෙන අමතරව සදාචාරාත්මක නීති නිසාද අධිකාරියක් දරා නීති අධිකාරියක් දරා සිටියි. නීතිය සදාචාරයට අනුකූල නිසා නීති අනුගමනය කිරීමට ඒවා කඩ නොකිරීමට ජනතාව වගබලා ගනී. මීට අමතරව කාටත් වරදක් නොකරනසේ උදාහරණයක් වශයෙන් අදම්පේක්ෂා නොකරනසේ යම්කි දෙන අවවාදී සදාචාරයේ පදනම් කර ප්‍රවෘත්තියක් නීතියට අදාළ ක්‍රියාව නීති විරෝධී බවට පත් වීම ඒ සදාචාර රීතිය ක්‍රියාත්මක කරක්මක් කරයි. කෙසේ වුවද මෙසේ අතිචාදනය වන ශේෂ්ඨ හැරුණු විට නීතිය සහ සදාචාරයේ වෙනස් ශේෂ්ඨ වසා සිටියි. සදාචාරයට කිසිදු සම්බන්ධයක් නොමැති කාරණා පාලනය කිරීම නීතියෙන් බොහෝ විට සිදුවන අතර නීතිය මැදිහත් වීම සදාචාරාත්මකයේ පෙනී යන සමහර ශේෂ්ඨයන්ට නීතිය මැදිහත් නොවීමකට වගබලා ගන්න. මේ සඳහා බොහෝ විට දක්වන උදාහරණයක් නම් දී දිනමින් සිටි දරුවෙකු සමාජ සිදුවිය හැකි කිසිදු අවධානමකින් තොරව
බේරා ගැනීම හැකියාව තිබෙදී යම් තැනක එසේ නොකර සිටින්නයි ජීවිතය පහසෙන් බේරාගත හැකි අවස්ථාවක එසේ කරන සේ සදාචාරයෙන් බලපෑමක් තිබෙන නිසා එවැනි ක්‍රියාවක් නොකර හැරීම සදාචාර විරෝධීය බොහෝ දෙනෙකු සලකනු ඇත. නමුත් මේදී ඇසින් බඳ කල ඒ දරුවා බේරා ගැනීම පැහැර හැරීම නෛතික වරදක් නෙවෙයි. වෙනත් දීකයෝ ඒ නීතිවලදී පැහැර හැරීමක් නෙවෙයි. ඒක සදාචාරයක් නෙවෙයි. හරිද? නීතිය සදාචාරය අතර තියෙන වෙනස්කම කියලා මට අදහසක් ආවා. ඔබට තියෙන අදහසක් ආවනම් හොඳයි. ආයෙ නැත්නම් ඒක හොඳයි. ඉන්න කතාව කියන්න. කොහොමද කියවන්න ඕනේ. මම මේක ස්ටේජ් එකට අරගෙන ගන්න. හරිද? නැත්නම් බෑ. මෙතන කියන්නේ මේක හදන්න කිව්වම අමාරුයි. හරිද අපි මෙතන බලන්න. මේකේ ඔන්න ඔයා දිරියන්ගෙන යන්න. ඒ දිරියන්ගෙන යන අදාළවට මම හඳුනවා කලින් කලට සමහර විට දැඩි කැළඹීම් සහගත වෙනස් වීම් සිදු වුවද ඕනෑම වකවානුවක සෑම ප්‍රජාවකටම සදාචාරය පිළිබඳ පුරුදු තමන්ටම ආවෙන වූ හැඟීමක් ඇත. මට මේකෙන් මෙච්චරයි ගන්න තියෙන අදහස. දැඩි කැළඹීම් සහගත වෙනස් වීම. මේකට කියන අපි විචල්‍යතාවක් කියලා. විචලනයක් කියලා. කියන්නේ විචලනය. කලින් වචනයක් වගන්නේ කැළඹීම් සහිත විචලනය. විටින් විට කැළඹීම් සහිත විචලනයන් සිදු වුවද සියලු දෙනාට සදාචාරය පිළිබඳ හැඟීමක් ඇත. මේ ටිකෙන් කියන්නේ උත්තරය. ඔය ටිකෙන් කියන්නේ උත්තරය. මොකක්ද? ලියන්න. ලියන්න. විටින් විට විටින් විට සියලු දෙනාට මොකක්ද කියනවා කිව්වේ? සදාචාරය පිළිබඳ හැඟීමක්ද? සියලු දෙනාට සදාචාරය පිළිබඳ හැඟීමක් ඇත. සදාචාරය පිළිබඳ හැඟීමක් ඇත කියන්නේ. මේක මේ සාරාංශය නෙමෙයි තාම. මේ අපි කඩා ගන්නවා විතරයි. වාක්‍යයක් වෙන් කර ගන්නවා විතරයි. හැඟීමක් ඇත. බටහිර රටවල සදාචාරයේ පරිහානියටපත් වෙමින් ඇතැයි අප ප්‍රකාශ කරන අවස්ථාවලද අපගේ අදහස් යොමු වී ඇත්තේ අප විසින් අනුගමනය කරන ලබන සදාචාර ප්‍රතිපත්තියට වඩා වෙනස් වත් අප විසින් අනුමත නොකරන්නේ වත් ඒ රටවල පවතින සදාචාර ආකෘතිය කෙරේ. මේකේ තියෙන්නේ මොකද්ද? බටහිර රටවල සදාචාරයේ පරිහානියටපත් වෙමින් ඇතැයි අප ප්‍රකාශ කරන අවස්ථාවක වුවද අපි අනුමත කරන්නේ නැතිවත් ඒ කෙරෙහි අපි සදාචාර ආකෘතිය ගැන සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ බටහිර රටවල සදාචාරය කෙරෙහි අප අවධානය යොමු කරලා අවධානය යොමු කරලා බටහිර රටවල සදාචාරය කෙරෙහි අපි අවධානය යොමු කරනවා. මේ කොහොමද කියන්නේ? ආගම හා සම්බන්ධයෙන් මෙන්ම නීතිය හා සදාචාරය අතරද අපිච්ඡාදනයක් තිබේ. ඒ කියන්නේ ආගම හා සම්බන්ධයෙන් ආගම වගේම නීතිය හා සදාචාරය අතරද අපිච්ඡාදනයක්. ඒ කියන්නේ ලොකු වෙනසක් තියෙනවා. ඡාදනයක් කියන්නේ වෙන්නේ. ආගම ඒක ඕනෙත් නෙමෙයි. ඊළඟට යනකොට ඊළඟේ ඔය කතාව කියනවා. සදාචාරයට පටහැනියි ජනතාවගේ බහුතර විසින් සලකන ලබන මිනී මැරීම. ඕනේ උදාහරණයක් සොරකම නීති විරෝධී වේ.
මේ ආකාර නීතිය සහ සදාචාරය අතර කැපිපෙන සම්බන්ධතාවක් ඇති අතර ඒවා එකිනෙක වෙලී කරනවා. මේක ගන්න. නීතිය හා සදාචාරය එකට බද්ධ වී පවතී. නීතිය හා සදාචාරය බොහෝ විට කියලා අපි වචනයක් දාගන්නවා. මොකද පළවෙනි කියන හැම නෑ. නීතිය සදාචාරය බොහෝ විට එකට බද්ධව ඇත. නීතිය හා සදාචාරය බොහෝ විට එකට බද්ධව ඇත. අපි මෙතනින් ගත්තේ මේ දෙකම සමාජයේ සුමට ක්‍රියාකාරීත්වය සඳහා චර්යා පද්ධති වේ. ඒක දැනට ඕනේ අපිට ඒක පස්සේ. නීතිය සහ සදාචාර ප්‍රතිපත්ති වලින් චර්යා පද්ධති නියම කෙරේ. පාර්ලිමේන්තුවේ සම්මත කර තිබීම සහ විනිශ්චයකරුවන්ගේ පිළිනවර දක්වන ලැබීමට අමතරව සදාචාරාත්මක ක්‍රියාවේ නීති අධිකාරියක් දරා සිටිනවා. ඒකට නීති අධිකාරිය දෙපැත්තක් තියෙනවා. මොනවද? ලිඛිත නීතිය සහ සදාචාරය කියලා. මෙතන මේ නීතිය හදලා මේ පාර්ලිමේන්තුව කතාවක් වෙනවා නේද? සමාජයේ නීතිය සදාචාරයට අනුකූල නිසා නීති අනුගමනය කිරීමත් ඒවා කඩන කිරීමත් ජනතාව වග බලා ගන්නවා. නීතිය සදාචාරයට අනුකූලයි. මීට අමතරව කාටත් වරදක් නොකරන ලෙස උදාහරණයක් වශයෙන් අඩම්පේට්ටම් නොකරන ලෙස යම් දෙන අවවාදය. සදාචාරයේ පදනම් කර පැවැත්වෙන නීතියේ අදාළ ක්‍රියාව නීති විධිවලට පත්වීම සදාචාර විධි ශක්තිමත් කරනවා. මෙතන කියන්නේ එක කතාවක්. මෙන්න මේ මෙතන ඉඳන්ම පටන් ගත්තාම මෙතනකම කියන්නේ එකයි. මොකද්ද? මේ නීතියයි සදාචාරයයි එකිනෙකට බද්ධ වෙලා තියෙනවා. හැබැයි නීතිය සදාචාරයට අනුකූල නිසා ජනතාව කඩ කරන්න යන්නේ නැහැ නේ. මොකක්ද? නීතිය සදාචාරයට අනුකූලයි. එතන කියන්නේ බද්ධ වෙයි. එබැවින් මම මෙතන එබැවින් කියලා දාගන්න. එබැවින් ජනයා නීති පද නොකර ආරක්ෂා කළේ. බැවින් ජනයා නීති කඩ නොකර ආරක්ෂා කළේ. කැලණි සාහිත්‍ය විචලන යනකොට සිරිගුණ සදාචාර කියන එකක් ඇත. නීති සදාචාරයේ විදිහට ඒකට බද්ධ වෙත. බැවින් ජනයා නීති කඩ නොකර ආරක්ෂා කරනවා. තව මේ උදාහරණයක් සේවා අපි කියන්නේ කපා. හරි? නීති අදාළකයා නීති විරෝධී බව පත්‍රයේ සදාචාර විදි ශක්තිය. කෙසේ වුවද මෙසේ අපිච්ඡාදනය වන ශේෂ හැරුණ විට නීතිය සහ සදාචාරය වෙනස් ශේෂ වසා සිටි. නීතිය හා සදාචාරය වෙනස් ශේෂ වලද පවතී. අපිච්ඡාදනය කියන එකේ තේරුම ගන්න නැත්නම් ඒක ඔබට ඒ විදිහට බොරු තේරුමක් කියනකොට ඒක පාවිච්චි කරන එක හොඳයි. හරි? අපිච්ඡාදනය කියන වචනේ තේරුම ගන්නේ නැත්නම් ඒක එහෙම පාවිච්චි කරලා කමක් නැද්ද කියලා. කමක් නැහැ. හැබැයි දන්නවනම් අපි ඒක තේරුම ලියන්න ඕන විස්තර කරලා නෙවෙයි. හරි? විස්තර කරන්නේ නැතුව අපි ඒක තේරුම ලියන්න ඕනේ. සාරාංශය කියන්නේ විස්තර කිරීමක් නෙවෙයි. හරි? අපිච්ඡාදනය කියන වචනේ ඔබ තේරුම නොදන්නා වෙන්න පුළුවන් සමහර විට. හැබැයි ඒ වුණාට ඔබට ඒ වචනේ එහෙම පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නවා. දැන් ජනයා නීති කඩන කර ආරක්ෂා කරති. නීතිය හා ඊගාට මම මෙන්න කතා ගත්තා. අනිකුත් ශේෂ්ඨ අතර සම්බන්ධතා ඇත. මෙන්න මෙතන දැක්කේ. නීතිය හා අනිකුත් ශේෂ්ඨ කියලා මට කියන්නේ. ශේෂ්ඨ අතරද සම්බන්ධතා ඇත. නීතියයි අනිත් ශේෂ්ඨ අතරේ සම්බන්ධතා තියෙනවා. සදාචාරයට කිසිදු සම්බන්ධයක් නොමැති කාරණා පාලනය කිරීම නීතියෙන් බොහෝ විට සිදුවන අතර නීතිය මැදිහත් වීම සදාචාරාත්මකයේ දෙවි යන සමහර ශේෂයන්ට නීතිය මැදිහත් නොවීමටද වග බලා ගන්නවා. ඒ කියන්නේ නීතිය සෑම ශේෂයකටම මැදිහත් නොවේ. සමහර මේ යට ලියන වාක්‍ය අපිට උඩට ගෙනියන්න වෙන්නේ. මට මේ දෙපැත්තක නිසා නැත්නම් මේ ඉලියකට විතර කර ගන්න අපි අර ටික කරලා බලන්න. මෙතන එකක් නෝඩියේ මේකෙන් ගන්න ඕනේ.
මේ සඳහා බොහෝ විට දක්වන උදාහරණයක් නම් මේක උදාහරණයක් කියන්නේ ට්‍රාන්ස්ලේෂන් එකක් නෙවෙයි. අතෙන්ද කියන්නේ සදාචාරාත්මක පැහැරීම නීති ඉදිරියේ වරදක් නොවේ කියලා. අර අන්තිම ආගින් ගන්න තියෙන උත්තරය. නීති ඉදිරියේ වරදක් නොවේ. සදාචාරාත්මක පැහැරීමක් නීති ඉදිරියේ වරදක් නොවේ. මම මේක එකතු කරනවා බලන්න. පස්සේ හදන්න. ඔයාලා කොටු ගලකම ලියන්න ඕනේ. එතන දැන් ඔයාලා කොටු ගලක් දීලා නැහැ නේද මේකේ? නමුත් කොටු ගලක් ඔයාලා හදාගෙන ලියන්න ඕනේ. කොටු ගලක් කියන්නේ දන්නව නේද? අර ඉරි පහකට බෙදලා යටට තීරවල ඒ විදිහට ලියා ගන්න පුළුවන්. විටින් විට කැළඹීම් සහිත විචලනයන් සිදු කරන මෙතන දානවා. සිදුවද සියලු දෙනාට සදාචාරය පිළිබඳ හැඟීමක් ඇත. බටහිර රටවල සදාචාරය කෙරෙහි අවධානය අප බටහිර රටවල පවතින සදාචාරය කෙරෙහි අවධානය යොමු කරයි. නීතිය හා සදාචාරය බොහෝ විට එකට බද්ධව ඇත. එබැවින් ජනයා නීති කඩ නොකර ආරක්ෂා කරති. අපිට මේක එකතු කරයි. නීතිය හා සදාචාරය එකට බද්ධව ඇති බැවින් ජනයා නීති කඩ නොකර ආරක්ෂා කරති. නීතිය හා අනිකුත් ශ්‍රේෂ්ඨ අතරද සම්බන්ධතා ඇත. නීතිය සෑම ශ්‍රේෂ්ඨයකටම මැදිහත් නොවේ. සදාචාරාත්මක පැහැරීමක් නීතිය ඉදිරියේ වරදක් නොවේ. නීතිය සෑම ශ්‍රේෂ්ඨයකටම මැදිහත් නොවේ. මෙන්න මේ වාක්‍ය මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. මේ කතා කරන්නේ මෙන්න මෙතන තියෙන දෙයක් ගැන. නිසා අපි යාව එතෙන්ට දාගන්නවා. යාව අපි දාගන්නවා එතෙන්ට. දැන් කියලා බලන්නකෝ. විටිනක කැළඹීම් සහිත විචලනයන් සිදුවද සියලු දෙනාට සදාචාරය පිළිබඳ හැඟීමක් ඇත. අප බටහිර රටවල පවතින සදාචාරය කෙරෙහි අවධානය යොමු කරයි. අප වාක්‍ය වලදී තියෙන අප මොකද කිව්වේ අපි බටහිර රටවල වල සදාචාරය ගැන නේද? සංස්කෘතිය ගැන පොඩි තිබුණාට පහළ හැඟීමක් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒක ගැන අපි කතා කරනවා. නක් බටහිර රටවල පවතින අවධානය අපි අපතින පළයක් ගන්නවා. බටහිර රටවල පවතින සදාචාරය කෙරෙහි අපේ අවධානය යොමු කරන අතර නීතිය හා සදාචාරය බොහෝ දුර එකට බද්ධව ඇති බැවින් ජනයා නීති කඩන කර ආරක්ෂා කරති. නීතිය සෑම ශ්‍රේෂ්ඨයකටම මැදිහත් නොවේ. නීතිය හා අනිකුත් ශ්‍රේෂ්ඨ අතරද සම්බන්ධතා ඇත. මම මේක ගන්නවා. මෙතෙන් දානවා. දැන් ගලපනවා. නීතිය හා අනිකුත් ශ්‍රේෂ්ඨ අතරද සම්බන්ධතා ඇත. නීතිය සෑම ශ්‍රේෂ්ඨයකටම එහෙත් කියලා දානවා මේකට. ඒත් නීතිය සෑම ශ්‍රේෂ්ඨයකටම මැදිහත් නොවේ. සදාචාරාත්මක පැහැරීමක් නීතියේ වරදක්ද නොවේ. මොනතරයි ඔක කියන්නේ. විටින් විට කැළඹීම් සහිත විචලනයන් සිදු වුවද සියලු දෙනාට සදාචාරය පිළිබඳ හැඟීමක් ඇත. නැත්නම් පවතී කියලා උඩ ගන්න පුළුවන්. බටහිර රටවල පවතින සදාචාරය කෙරෙහි අප අවධානය යොමු කරන අතර නීතිය නීතිය හා සදාචාරය බොහෝ විට එකට බද්ධව ඇති බැවින් ජනයා නීති කඩන කර ආරක්ෂා කරති. නීතිය හා අනිකුත් ශ්‍රේෂ්ඨ අතරද සම්බන්ධතා ඇත. එහෙත් නීති සෑම ශ්‍රේෂ්ඨයකටම මැදිහත් නොවේ. නීතිය සෑම ශ්‍රේෂ්ඨයකටම මැදිහත් නොවේ. සදාචාරාත්මක පැහැරීමක් නීතියේ වරදක්ද නොවේ. ඒක තමයි මේක තියෙන වචන ගාන ගැලවාට කැදි 3යි 4යි 5යි 6යි 7යි 8යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
පාස්කර 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 කාමී පැටේ කරේ. ඔතන වචන 180 ගණන් ඇති. වචන 62යි. මාතෘකාව නීති සහ සදාචාරය. මාතෘකා යොදනකොට කෙටි මාතෘකා යොදන්න වග බලා ගන්න. විදියෝ ඒවා දාන්නේ නැහැ. උපරිමයේ වචන 3කට 4කට මාතෘකා සීමා කරා. වචන 3කට 4කට නෙමෙයි. වචන 3කට උපරිමයේ සීමා කරා. බැරිම නම් විතරයි අපි 4කට යන්න. මෙන්න මේ වගේ ඒවාදී ඔබට මේවට අමතර ලකුණු ලැබෙන්නේ අපේ ප්‍රශ්න පත්‍රයේ පිළිවෙල වැටෙනවා. වචන ගන්න කියන එක වෙන පාඩ පිළිවෙල විපාකවලදී කල්ලි ලියන කල්ලි මොනවා ඒ අනිවාර්ය සාධක නෙවෙයි. නමුත් ඔබට මේ වේදී යම් මේ ලක්ෂණ ගන්නවා. ඉන්වර්ස්ටර්ස්ගේ පේපර් එක කාලෙ කොච්චර ඒකම මේ වගේ දුරදාට පේපර් එකේ කරා මේක සාමාන්‍ය දුරදාට මේක දුන්නේ නැහැ වෙනස් එකක් තියෙනවා. හරි මේ සමාන ඇති මේ ලෝකලිස් පේපර්ස් නේ ඒක මේ භාෂාව කියව ඉතින් මේගොල්ලෝ මේ නීති කතා කරන නිසා තමයි මේ සමානත්වය නීතිය සදාකාරය මේ වගේ මේ සාරාංශ කියන එක ඔයාලගේ පරිචයන ඔයාලා හදා ගන්න ඕන. ඒක ප්‍රැක්ටිස් කරපුවම හරියට මේක අමාරු දෙයක් කියලා කලකන්න එපා. මේක හරිය ලේසි වැඩක්. මේක පොඩ්ඩක් ක්‍රමවේදය අල්ලගන්නකො. මේ කරන්නේ මේකේ වාක්‍ය වලින් අපි වැදගත් කියලා මට මේක දැන් මෙහෙම වෙන් කර ගන්න බෑ. අපි අර ටේප් කතා කරනකොට බලමු මේකේ වැදගත් කරුණු ටික රතු පාට කරලා හරි මොනවා හරි පාට කරලා මොනවා අරහෙට ගන්න. ඒක අරගෙන ඒකේ වාක්‍ය හදනවා. දැන් මට මෙතෙන් මේක කරන්න බෑ. මම මේක ඔක්කොම ටයිප් කරගෙන ඉන්න බෑ එහෙම. කරන්න නැති නිසා මම මේක ගත්තේ නැති. මම ඊට පස්සේ ආපහු අවුට් ටයිප් කරලා ගන්න බලන්න. ඒක ලේසි වැඩ සාරාංශ ගන්න අපි සාරාංශ ඉක්වේටර් එකසල තියෙනවා. ඒක ගන්න. මෙන්න මේක තමයි ඕකේ සාරාංශය වෙන්නේ. දැන් මෙහෙමයි මේ සාරාංශ කියන එක අපිට කොයි වෙලාවක මේක විතරමයි මෙච්චරමයි හරියන්නේ කියලා කවදාවත් කියන්න බෑ. හරි. හැබැයි මේකේ තියෙන කරුණු ටික ඔබේ වාක්‍ය රටාවම ඔබ ලියලා තියෙනවා. එච්චරයි. මේකේ තියෙන කරුණු ටික අදාළ ඔබේ වාක්‍ය රටාවම ඔබට අනන්‍ය වාක්‍ය රටාව තුළ උත්තරය සම්බන්ධ වෙන එක කියලා. ලිඛිත රීතියෙන් ඔබ ලියලා තියෙනවා. එතකොට ඔබට අදාළ ලකුණ හිමි වෙනවා. මේවා අර අපි කියන්නේ වාස්තවිකයි කියලා. මොකද වාස්තවිකයි කියන්නේ දැන් ඔබ දන්නවා 1 1 2 කියලා ඕනෑම තැනක. ඉන්දියාවේ ඉන්නකොට පාකිස්තානයේ ඉන්නකොට 1 1 2ම තමයි ඉන්නේ. ඒක වෙනසක් නෑ. ලංකාවේ ඉන්නකොට මේක 1 1 2 මේක තමයි අර නිශ්චිත උත්තර කියන්නේ. ඒවා දැන් ඒක කරනවා කියනවා නිශ්චිත උත්තර. මේක පොළොවේකටවත් මේ විදිහට ගතේ ගන්න කර්මන්නේ මේක දෙකයි. හැබැයි මේවා එහෙම නැහැ. ඒවල අපිට හැදෙන අර්ථය අපි ලියන ආකාරය වෙනස්. නිසා මේ මූලික අර්ථය මෙන්න මේකයි කියලා වෙලා අපිට දෙන්න පුළුවන්. දැන් මාගිනිස් කියන එක දෙන්නේ නැහැ සාරාංශය. දෙන්නේ වාක්‍ය ටිකක්. මෙන්න කරුණු මේ ටික තිබෙනවා ලකුණු දෙන්නේ. පිටස්තරේ එකතු කරලා දෙන්න බෑ. ඒකයි ඉර දෙන්නේ. තනි වාක්‍ය කොහොමද? තනි වාක්‍ය කෙනෙක් මෙන්න මේකමයි උත්තරේ කියලා කියන්න බෑ. ඒකේ තියෙන කරුණු ටික තියෙන්න ඕනේ. හරි. ඊට අමතරව එක තියෙන්න බෑ. ප්‍රතිවිස්තර කිරීම තියෙන්න බෑ. උදාහරණ දෙකකින් තියෙන්න බෑ. දැන් මේකේ මොකවත් නැහැ. අර උදාහරණ ලෙස දක්වමු කියලා ගන්නේවා මේක හැම කරක ඔබට දෙන්නේ උදාහරණ ලෙස කීකේ 12ක ගන්නවා මෙයා. ඒවා ගන්නෙ නෑ අපි එකක්. උදාහරණ ප්‍රතිවිස්තර කිරීම පුනරුක්තිය කියන්නේ එකම දේ යලි කියනවා ගන්නෙ නෑ. මේ සාරාංශ කරනකොට ඔබට මතකයි මම මෙන්න මේ කීකේ ගෙනින් වාක්‍ය උඩට දාගත්තා සමහර වෙලාවට. ඒ මොකද මට තේරෙනවා ඒ තැන්වල ඒක ගැලපෙන්නේ නෑ කියන්නේ. මොකද ඒක උඩින් කතා කරලා ඇවිල්ලා ආයෙ යටත් ඕනේ නෑනේ කියන්නේ. එහෙම තමයි මම ගෙනල්ලා උඩට දාන්නේ. දැන් ඔයාලට මෙහෙම කොපි පේස්ට් කර කර යන්න බෑනේ ලියනකොට. ඔයාලා මොකද කරන්නේ? කටුවට කොලයක ලියනකොට කරා. ඒ කටු කොලේ උත්තර පත්‍රයෙන් ගත්ත ගමන් ලියන්නේ නැහැ. අර දුරු පාට කොලයක් දෙනවනේ ඔයාලට. අමතර වැඩ කරන කොලයක් ඒකේ මෙන්න මේ විදිහට අපි දාලා ඉති පහක් ගහ ගන්න. මෙතන 1 2 3 4 වචන ගන්න නිවැරදිව සකස් කරන්න හරිම ලේසි යෝගේ. ඒකට වචන 60ක් නම් ඉන්නන්නේ. 60කින් එහා ලියන්න බෑනේ අපිට. 60 ලියන්නත් එපා. 60කට වචන පහක් තුනක්වත් අඩු කරලා ලියන්න. දැන් ඔබට පරාසයක් දුන්නොත් 60යි 65යි අතර කිව්වොත් ඒ අතර ඉන්න බෑ අපි. 60යි 65යි වලට ඔබ 50 දැන් 60කට ලිව්වහම ඇති 60යි 65යි කියලා 65න් ලියන්න එපා. ඒකට පද බෙදීම් වල වැරදි ඇවිල්ලා වචන ගන්න ඉක්මවා යන වචන ගන්න ඉක්මවාද ලකුණු 3ක් වෙනවා. ඒක අපරාධනේ නේද අපි ලකුණු නැති කරගන්න එක අපි කරගන්න අපරාධ. ඒක ඔය විදිහට ඔබේ සාරාංශය ඉන්න ගන්න ඕනේ. කියන්නේ මේ සාරාංශ කරනවා කියන එක මහා බැරෑරුම් හිතන්න එපා. මේක සුදු දෙයක් ලියලා හුරු වෙන්නේ නැහැ. මේ විවද තුනම ලියලා වාගේ බුද්ධ තුන වයන්නේ අපේ නොගැලපීමම වෙන්නේ මේක වාගේ
හරි. පුවද නෙමෙයි වචනේ පුවද. මොන අර්ථ ගියාද? ඔන්න ඔය විදිහට ඔබ මේක ගොඩනගා ගන්න පුළුවන් සාරාංශ. මේ කාලය තුල විශේෂයෙන් MS ලියන අය නේද ඔබට මම රචනා සම්බන්ධයෙන් කතා කරලා ඇති. ඉතින් අපි රචනා කීපයක් තව විදිහට කතා කරමු. රචනා මාතෘකාව පිළිබඳව හොයන්න, කාබනික වගාව ගැන හොයන්න. එහෙමයි. විශේෂයෙන් ඔය අපි කාලීන මාතෘකාව විදිහට සලකනවා ඒවා. ඊට අමතරව ඔය ලංකාවේ ආර්ථික තත්ත්වයන්, විදේශී විනිමය, වෘද්ධි ගණන අර ලක්ෂයක් රට හැරයක් පිළිවෙල දාලා ලක්ෂයක් රට හැරයක්. පාස්පෝර්ට් අල්ලලා තියෙන මේ දින කිව්වේ ලක්ෂේ පන්නලා. ඒක හිතා ගන්න තත්ත්වෙ නේද? ලංකාව හැරේ යන්නේ. අර දිනුවේ කියන කාලේ ඉලක්ක කරලා දාගෙන ඉඳලා අමු ටිකක් ලං දිවිසේ ඉස් කැරෙල කියලා ඒකලගේ පේජ් එකට ඔබි පේජ් එකේ වෙනම නම් දානවා. අනිත් භාෂාවෙන් දාන්න. මම කුඹුල රට හැරයක්. කුඹුල කියන්නේ පුද්ගලයෙක්. හරි. ඒ වගේ දාලා තියෙනවා. ඒකට ලක්ෂයක් ගිහිල්ලා මේ ශ්‍රී ලංකා මාතාව හැරෙන්න මොකක්ද මොනවද කියන එක රට හැරයක් කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධි ගලණය. බුද්ධි ගලණය කියන්නේ ලොකු ප්‍රශ්නයක් ලංකාවේ ඒක පොඩ්ඩක් කරන්න. බුද්ධි ගලනකොට මේ එළිය කියන්නේ බුද්ධි ගලණය. බුද්ධි ගලණය කියන්නේ අන්න ඒක රට හැර යනවා. මේ මොකද කියන්නේ රට හැර යනවා. ඒක ඉතින් පාඩු කීපයක් වෙනවා අපිට. ඒක බුද්ධිමතු නැති වෙනවා. ඒක එක පැත්තකින් තර්ක කරන්න පුළුවන් කෙනෙක් ඒක හොඳයි. අපිට විදේශී මේ ලැබෙනවා අපේ විදේශ සංකීත එහෙම තහවුරු වෙනවා කියලා. එහෙනම් ඒක වැඩි දෙයක් අපිට වෙනවා. අපි ශ්‍රම සම්පත තමයි අපේ රටේ සංවර්ධනය කියන ශ්‍රම සම්පත තමයි ඒ යන්නේ. ඒක ලොකු හානිදායක තත්ත්වයක්. يعني බුද්ධ ගන්න කියන නිකන් මාතෘකාවල Google එකේ සර්ච් කරලා බලන්න ඕනෑ තරම් තොරතුරු ගැන ඔබට හොයන්න පුළුවන්. තාක්ෂණිකව සහ බුද්ධ ගන්න කියලා බලන්න ඕනෑ තරම් තොරතුරු ලැබෙයි. ඊගාට කාබනික වගාව, බුද්ධ ගලණය, ඊගාට පාස දේශපාලනය කොහොමද කරන්නේ? විශේෂයෙන් සැලකිලිමත් වෙන්නේ මේ විරැකියාව ඕවා ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද මේ ඔය කාලීන වශයෙන් කියන අර්බුද කාලීන වශයෙන් පැනනගින් කියන ඒවා නිසා ඒ කියන්නේ ඔබේ මතවාද විමසන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම කරනවා. විභාගවල ඔබ දැනුවත් කණ්ඩායමක් කියලා අපි විශ්වාස කරන්නේ. මේ විභාග දැනුවත් දැනුවත් කණ්ඩායමක් ඔබ රැකියාව වෙලඳපොළ අපේක්ෂිත කණ්ඩායමක්. ඔබ තමයි මේ රාජ්‍ය සේවයේ කවදා හරි දවසක මෙහෙවන්නේ ඔබ අතර ඉන්න පිරිස. ඒ නිසා ඔබේ මේ හැඟීම් දැනීම් බොහොම වැදගත් ඉදිරියට. මේ හැඟීම් දැනීම් බලා ගන්න තමයි. ඒ සාමාන්‍ය සසල අපේ රටේ ගන්න ඒක කාලීන මාතෘකාව ගන්න දාන්නේ. දැන් කාලීන මාතෘකාව දාලා මතය මොකද්ද කියලා හොයනවා. ඒක සමාජගත වෙච්ච මතය තමයි ඔබට එන්නේ. ඉදිරියේදී මතය එන්නේ ඔබට. තේරුණාද? එක්කෙනෙක් නෙමෙයි බහුතරයක් නෙන්නේ. මෙන්න මේ තැන් වල මේ පද බෙදීම වගේ වැරදිලා තියෙනවා. බද්දව කියනකොට වයන්නේ ඈත් වෙන්න ඕනේ. මෙන්න මෙතන මම වයන්නක් ඈත් කළා අපම. අවධාරණාර්ථයෙන් විපාක මේ නොයන්න ඈත් කළේ. නොකර ක්‍රියාපදත් එක්ක ලියන නොයන්න වෙන් කරනවා. නාම පදත් එක්ක ලියන නොයන්න එකතු කරනවා. නොමිනිස් කියලා ලියනකොට එකතු වෙනවා. නොකර නොකල ලියනකොට අපි වෙන් කරනවා. ක්‍රියාපදත් එක්ක මොකක්ද වෙන් කරනවා කියලා මතකයි. අවධාරණාර්ථයෙන් විපාක බද්දව වයන්. ඔබම මයන්. ඒ වගේ අපි වෙන් කරනවා. ඒක මතක තියාගන්න. හරි එහෙනම් අපි අද දිනේට පන්තිය સમાપ્ત කරමු. ඔබ නිකුත් කරලා තියෙන නිබන්ධනයේ print එකක් දාලා තියාගන්න. අපි අඟහරුවාදා දවසේ සාකච්ඡා කරනවා. කන්වාති ගැන විස්තරයකට කොටසක්. ඊට අමතරව දත්ත නිරූපණය ගැන යලි දවසක ආයෙ සාකච්ඡා කරනවා. ඒ විදිහට අපි අඟහරුවාදා වල ටික යොදා ගමු. ඔය අතරතුර අමතර සම්මාන මාලාව මෙහෙවන්න අපේක්ෂා කරන විශේෂයෙන් මේගොල්ලෝ අපේක්ෂා කරගෙන ඒක ඔයාලා අමතරව ඒකෙන් ඔයාලා විනාය කරන්නේ නැහැ. ඒකට ඔයාලා සම්බන්ධ වෙන්න පුළුවන්. කල්පනා කරන නිලධාරීන් විභාගයේ ලියන අය අපේක්ෂා කරගෙන අමතර සම්මාන මාලාව මෙහෙම මේ දිනවල අමතරව ඒවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් දෙනවා. අමතර ගේම් අවශ්‍ය නැහැ. ඔය ඉන්න ගෲප් වල ඉඳගෙන ඒවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් දෙනවා. එහෙනම් අපි අද දිනේට පාන්ති සාකච්ඡා කරන සියලු දෙනාටම සුබ රාත්‍රියක්.